හැමෝටම සුබ දවසක් ආයුබෝවන්. අයිබෝවන් සර්. හරි. ඔයාලා දන්න දැන් හරි දරුවෝ. ඔයාලා දන්න දැන් අද අපිට තියෙන්නේ පුනරීක්ෂණ පන්තිය තුල තියෙන සාකච්ඡා කරන්න තියෙන දේවල් මම ඔයාලට චූටි මතක් කිරීමක් සහිත තොරතුරු කීපයක් ලබා දෙන්න. ඒ තමයි පළවෙනි තොරතුර දුවේ පුතේ දැන් මේක අමතක කරන්න බෑ මේක හරියට ග්‍රහණය කරගන්න. සාමාන්‍යයෙන් ඔයාලගේ භෞතික පන්ති කාමරයට ගියාම භෞතික පන්ති කාමරයේදී මම දැන් 7 වෙනි පාඩම් එකකේ ඉඳන් සිද්ධාන්ත පාඩම් එකක ටික අපි සූදානම් කරගන්න වෙනවා. ඒවා කරන්න වෙනවා. දැන් ඔයාලා දන්නවා පුනරීක්ෂණ නිබන්ධය පටන් අරගෙනත් ඒකේ ඉදිරියට ඇවිල්ලා 3 වෙනි නිබන්ධය දක්වා අපිට එන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට කවුරු හරි අහුවොත් එහෙම භෞතික පන්ති කාමරේ ඔය සෙනසුරාදාට හරි ඉරිදාට හරි කරන පැය දෙකෙන්මද රිවිෂන් එකයි සිද්ධාන්ත එකයි කරන්න කියලා නෑ. ඒක එහෙම වෙන්නේ නැහැ. භෞතික පන්ති කාමරයට ආවහම භෞතික පන්ති කාමරයේ පුනරීක්ෂණ පන්තිය තියෙන්නේ ඔයාලා දන්නවා අඟහරුවාදා දවස තුල කියන එක. එතකොට එතනදී යම් ආකාරයක පාසල් යන ගමනට බාධාවක් වෙනවා නම් අනිවාර්යෙන් කරන්න ඕන ඔන්ලයින් පන්ති කාමරයේදී ඒ පුනරීක්ෂණ වැඩසටහනට සම්බන්ධ වෙන එක. එතකොට මම මේ සියල්ල අපේ ගෲප් එක හරහා ඉදිරියේදී ඔබව දැනුවත් කරනවා. මේ මාසය දැන් ওই විදිහට අපි කරගෙන යනවා. දැන් ඒකේ ගැටලුවක් නැහැ. මේ මාසේ කොහොමත් මම නැවතත් කියන්නේ මේ ඔන්ලයින් පන්ති කාමරවල ඔබ වෙනුවෙන් වෙන් කරන ලද වේලාවන් සිකුරාදා උදේ 6 කියන වෙලාව හැර අනිත් වෙලාවල් වෙනස් වෙන්නේ. තව අපි අතිරේක වෙලාවක් සිකුරාදා උදේ 6ට කරන්න බැරි නම් අතිරේක වෙලාවක් දාගන්න ඕනේ කියන එක තමයි තීරණය කරන්නේ. එතකොට අනෙක් පන්ති මේ විදිහට අපි සුපුරුදුව කරගෙන යනවා. ඔබට යම් ආකාරයක ගැටලුවක් තියෙනවා නම් මට ඒවා පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කරන්න. මම ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන්න උත්සාහ කරනවා. හරි. එහෙමනම් දීර්ඝ වශයෙන් සමහර ඒවා කතා කරලා විසඳ ගන්න බැරි ඒවා තියෙනවා. අපි ඒවා දන්නවා. එතකොට මේ විසඳ ගන්න බැරි ඒවා විසඳන්න යනවට වඩා නොවිසඳා ඉන්න එක තමයි හොඳම වැඩේ. අපිට අද දවසේ තියෙන්නේ ඔබ වෙත ලබා දීලා තියෙන පුනරීක්ෂණ නිබන්ධයේ 3 වෙනි නිබන්ධය. ඒකේ මේ පිටු අංකය 10 වන පිටු අංකය. මේ පිටු අංකය පුතේ බලාගන්න එක සමූහ sannivedanaya කියලා තමයි නම් කරලා තියෙන්නේ. සමූහ sannivedanaya කියන එකට අදාළව මෙතන කණ්ඩායම් sannivedanaya කියලා උඩින් ලියා ගන්න ඉස්සල්ලාම. කණ්ඩායම් sannivedanaya කියලා ලියා ගන්න. ඔබත් එක්ක කතා කරනවා සෑහෙන දේවල් කතා කරන්න තියෙනවා. ඒකට මේ පැය දෙක එලා ගත්තොත් අපි තවත් එන ගැනීමක් සිද්ධ වෙනවා. උඩින් හරි යටින් හරි ලියා ගන්න කණ්ඩායම් sannivedanaya කියලා. සර් ඔයිට කලින් තව කොටසක් තියෙනව නේද? ඉන්න බලන්න. අන්තර්පුද්ගල sannivedana ලක්ෂණ ටික නේද දරුවෝ? හරි. මේකනේ. ඔව් සර්. හරි බොහොම ස්තුතියි. අපි ඒක කරමු. එhmenan ඒක බලා ගන්න. මෙම sannivedanaයේදී ඒ කියන්නේ අන්තර්පුද්ගල sannivedana ගැන අපි කතා කරමින් හිටියේ. ඒකෙදි sannivedakaya තරමටම ග්‍රාහකයා වැදගත් වෙනවයි කියලා අපි දන්නවා, අහලා තියෙනවා, දැකලා තියෙනවා. මේ sannivedana ක්‍රමයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි දුවේ පුතේ. කිසිම වෙලාවක sannivedakaya සහ ග්‍රාහකයා අඩු තත්වයකට හෝ එහෙමත් නැත්නම් විශිෂ්ට කෙනෙක් බවට කවුරුත් වෙන කෙනෙක්පත් වෙන්නේ නැහැ. දෙන්නම එක තත්වයේ තමයි තියෙන්නේ. එතකොට හොඳින් තේරුම් ගන්න පුද්ගලයන් දැන් දෙදෙනාම සම තත්වයේ එහෙමත් නැත්නම් අනෙක් sannivedana වර්ගීකරණය දැන් සමූහ sannivedanaේ නායකත්වයට අවනත වෙන්න ඕනේ නායකත්වය මත යැපෙන්න ඕනේ. ඒ වගේ දේවල් මේකේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේකේ ක්‍රියාත්මක වෙන්නේ දෙදෙනාම සම තත්වයේ. එතකොට අන්තර්පුද්ගල sannivedanaya මූලිකව සමාජ සම්බන්ධතා ගොඩනගන. සමාජ සම්බන්ධතා කියලා කියන්නේ දැන් අපි ගත්තාම දුක සැප විමසන ඒවා. ඊළඟට ගත්තාම අපි මෙතනදී දන්නා සමාජ සම්බන්ධතාවල තවත් තියෙනවා මේ පුද්ගල ගණදෙනු සිද්ධ වෙන ඒවා මෙතනදී ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ගත්තාම අන්තර්පුද්ගල sannivedanaya මුහුණට මුහුණලා ආසන්නව සිදුවීමේදී වාචික හා අවාචික sannivedana විදි පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනදී ඔය කියන වාක්‍ය ඛණ්ඩය පාදක කරගෙන ඔබට
ඔන්න තව ටික වෙලාවකින් මම ලොකු මේකක් ලබා දෙනවා. ඒක ටිකක් අපි තේරුම් අරගන්න ඕන එකක්. මෙන්න මේ කියන භූමිකාව. හරි? වාචික හා වාචික සංවේදන විදි ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් කියන එක මම පැහැදිලි කරලා දෙනවා. මෙහිදී බාධක අවම කරගන්න පුළුවන්. බාධක අවම කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක අපි දැන් තර්ක කරන්න ඕනේ. ඉතින් බාධක ඇති වෙන්නේ සංනිවේදනයේදී යම් යම් දේවල් පැහැදිලි කරගන්න බැරි වුණාම නමුත් පුද්ගලාන්තර සංනිවේදනයේදී ඒ සංනිවේදන ඉදිරියට යන්න විදියක් නැහැ. බාධකයක් තියාගෙන ඉදිරියට යන්න බෑ. දැන් ඔයා කියප එක මට තේරුනේ නැත්තම් එතනින් එහාට යන්නේ කොහෙද මල්ලේ පොල් කියන කතාවට උත්තරේ ලැබෙනවා. ඒ යන්නේ කොහෙද මල්ලේ පොල් කියන උත්තරේ ලැබිච්ච ගමන් සංනිවේදකයා දන්නවා මෙයාට මේ කියන එක මං අහපු එක තේරුනේ නැහැ. ඒ නිසා සංනිවේදකයාත් මේ ප්‍රශ්නේ නැවත එක්ක අහන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ග්‍රාහකයාම අහනවා මට ඔයා කියප එක තේරුන්නේ නැහැ. මොකද්ද ඔයා කිව්වේ කියන එක අහනවා. දැන් උදාහරණයක් ඇටියට ඔයාලා SMS එකක් යවනකොට අනිත් පැත්තෙන් වැරදි උත්තරයක් ආවොත් සංනිවේදකයා දන්නවා. දැන් උදාහරණයක් ඇටියට සංනිවේදකයා දන්නවා නැහැ මම මේක නෙමෙයි ඇහුවේ මෙයා මේ වෙන උත්තරයක් දුන්නේ කියන කාරණය. එතකොට ආයෙ මොකද කරන්නේ සංනිවේදකයා ප්‍රශ්නේ නැවත තේරෙන විදිහට අහනවා. එහෙම නැත්නම් ප්‍රශ්නේ සංනිවේදකයා අහපු එක ග්‍රාහකයාට තේරුනේ නැත්නම් සංනිවේදකයාගෙන් ආයෙ අහන ඔයා මොකද්ද මේ අහන්නේ කියන කාරණය. දැන් උදාහරණයක් ඇටියට මම සරල උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම ඔය SMS භාෂාව තුල ඔබ සංනිවේදකයා වෙලා තව කාට හරි පණිවිඩයක් යවනවා කියලා උපකල්පනය කරන්න. ඒ උපකල්පනය කරනකොට ග්‍රාහකයාට ඒක තේරුනේ නැත්නම් ග්‍රාහකයා මම වෙන්න පුළුවන්. ග්‍රාහකයාට මට ඒක තේරුනේ නැත්නම් මම ආයෙ පෙරලා ඔබෙන් අහනවා මොනවාද මේ අහලා තියෙන්නේ මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. තේරෙන්න අහන්න කියලා. ඒක එකක්. එහෙම නැත්නම් මට තේරෙන විදිහට මම උත්තරයක් දුන්නාම ඔයා කල්පනා කරනවා අයියෝ මෙයා මේ අහලා තියෙන එකට නෙමෙයි උත්තරේ දීලා තියෙන්නේ වෙන එකකට උත්තරේ දීලා තියෙන්නේ කියලා. හරිද? දැන් මම ඕන උදාහරණයක් ඔයාලට නිකන් කියලා දෙන්නම්. ඒක තේරුම් අරගන්න බලන්න. දැන් අපි සාමාන්‍ය මේක හරියට තේරුම් අරගන්න. උපහාසයටද අපහාසයටද කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් අපි මෙහෙම කල්පනා කරමුකෝ බලන්න. අපි සාමාන්‍ය ජෙනරේටර් එකකට සාමාන්‍යයෙන් කෙටි කරලා මොකද්ද කියන්නේ? ජෙනිය කියලා. ජෙනිය කියලා කියනවා. ජෙනිය. දැන් ඔක SMS එක ගහන්න බලන්න ජෙනිය කියලා. ජෙනියක් නැද්ද කියලා අහන්න. SMS එක ලියන විදිහට ලියන්න බලන්න පොතේ ජෙනියක් නැද්ද කියලා. ඉංග්‍රීසියේ. දැන් මොකක්ද අහලා තියෙන්නේ ඔයාලා? මොකක්ද අහලා තියෙන්නේ? ගෑණියක් නැද්ද කියලා. ඇයි එහෙම ඇහුවේ දැන්? ඈ? දැන් ඇයි එහෙම ඇහුවේ? දැන් අපි හිතනවා දැන් මෙහෙම හිතන්න දැන් වැඩ කර ඉන්නකොට හරි වැඩේ දැන් අපි යාළුවෙක්ගෙන් කතා කරලා කියනවා හරි වැඩේනි අද ක්ලාස් එක කරන්න බැරි වුණා නැත්නම් අද වැඩ ටික කරන්න බැරි වුණා ලයිට් ගියා කියලා. එතකොට අපි අහනවා ප්‍රශ්නයක් හැටියට ඇයි ගෙනියක් තිබ්බේ නැද්ද කියලා. නැත්නම් ගෙනියක් නැද්ද කියලා අහනවා. හරි? ඒතකොට අනිත් පැත්තට ගියාම මේ පණිවිඩය යන්නේ අර්ථකථනය කරන්නේ කොහොමද කියන කාරණේ දැන් ඔබට පැහැදිලි. අහලා තියෙන වක්තාකාරව ගත්තාම ගෑණියක් නැද්ද කියලා අහලා තියෙන්නේ. එතකොට කියනවා නෑ හිටියේ නෑ. මොකක්වත් හිටියේ නෑ. කවුරුත් හිටියේ නෑ බං කියලා අපි උත්තරයක් දුන්නොත් එහෙම. දැන් ඔබට පැහැදිලිද මම මේ කියන කාරණේ sannivedana බාධක කියන එක මේක ඇති වුණොත් එහෙම ටග්ගල එක විසඳ ගන්න පුළුවන්කමක් ලැබෙනවා. අර්ථකථන එහෙමත් නැත්නම් මාධ්‍ය බාධක වගේ එකක් ඇති වුණත් ටග්ගල මේක විසඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දුරකථන ඇමතුමකදී වුණත් කියනවා ටග්ගල ඔයාගේ ෆෝන් එක මට ඇහෙන්නේ නැහැ. ඔයා කියන ඒවා මට ඇහෙන්නේ නැහැ කියලා අපි ටක් ගාලා කියනවා. දැන් සමූහ sannivedanayට වඩා අර අතනදී ගැටලු විසඳ ගන්න අපි කටයුතු කරනවා. ඊළඟට මේකෙම තියෙනවා මේ අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම ආචාරශීලීව sannivedanayeදීම දෙපාර්ශ්වයටම ඵලදායි. ඒ කියන්නේ එකිනෙකා මත අවබෝධයෙන් කතා කරන්න ඕනේ. ඒක එකක්. ඒතකොට තමයි sannivedanaye සාර්ථක වෙන්නේ පුතලන්තර sannivedanaye. දෙවෙනි එක තමයි මේ ආචාරශීලීව sannivedanaye දෙන්න. ආචාරශීලීව sannivedanaye දෙනවයි කියලා කියන්නේ අනිකාගේ හැඟීම් දැනීම් තේරුම් අරගෙන ඔහු පත්වලා ඉන්න තත්ත්වය අවබෝධ කරගෙන
අපි එතනදී தත්ත්වය අවබෝධ කර ගැනීම ගැන කතා කරන ටිකක් එක ගැඹුරින් කතා කරන්න ඕනේ. සහවේදනය අනේකා කරේ සහවේදනයෙන් යුක්තව මේ sannivedanaya කරනවා. අනේකා කරේ සහවේදනයෙන් යුක්තව මේ sannivedanaya කරනවා. එතකොට තමයි මේ sannivedanaya ඵලදායී වෙන්නේ. ඊළඟට දැන් ඔබට ඔතන ලියන්න තියෙන්නේ දරුවනේ අන්තර්පුද්ගල sannivedanයේ ලක්ෂණ කියන එක ලියන්න තියෙන්නේ. මේ මම පෙන්නන්න. මෙන්න මෙතන ලියන්න දෙන්න. අපි ලක්ෂණ ටික හරියට ලියාගමු ඉක්මනට. එතකොට තවත් අපිට විස්තර කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි ලියාගන්න පුද්ගලයන් දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් අතර සිදුවීම. ඒක ඉතා වැදගත්. පුද්ගලයන් දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් අතර සිදුවීම. හරි. ඒක අනිවාර්යෙන් ඔයාලත් තර්ක කරන්නම වෙනවා. එක්ක පුද්ගලයන් දෙදෙනෙක් එහෙම නැත්නම් අල්ලාප සල්ලාපය දෙන කිහිප දෙනෙක් වෙන්න පුළුවන්. දෙවෙනි එක ප්‍රතිචාර ඇලයිරක් ප්‍රතිපෝෂණය ෂණිකව සිදුවීම. ප්‍රතිචාර ඇලයිරක් ප්‍රතිපෝෂණය ෂණිකව සිදුවීම. තුන්වෙනි එක තමයි සජීවී බවකින් යුක්ත වීම. සජීවී බවකින් යුක්ත වීම. සජීවී බවක් කියලා කියන්නේ පුතා මේ අර ඒ වෙලාවේ මොහොතේ සිද්ධ වෙනවයි කියන කාරණේ. ඔක එහෙම කිව්වට සමහර අවස්ථාවලදී පොඩි ගැටලු තියෙනවා. දැන් SMS ගන්න දෙනුවක් නැත්නම් නවමාධ්‍ය මෘදුකාංගත් එක්ක ගන්න දෙනුවක් කරනකොට සමහර වෙලාවට සජීවී බවක් කියන එක ටිකක් යථාර්ථවාදී නැති වෙන්න පුළුවන්. නමුත් අපි ඒක පොදුවේ කියනවා පුද්ගලාන්තර sannivedana බහුලව ගත්තාම සජීවී බවකින් යුක්ත වෙනවා. මොකද 80ක 90ක අවකාශයක්ම සජීවී තත්ත්වයක තියෙනවා කියන එක අපි දන්නවා. ඒක ඒ නිසා එහෙම ලියනවා. ඊළඟට මේකේ ලක්ෂණයක් තමයි sannivedana සහ ග්‍රාහක භූමිකා නිරන්තරයෙන් හුවමාරු වීම. sannivedana සහ ග්‍රාහක භූමිකා නිරන්තරයෙන් හුවමාරු වීම. ඒක ඉතාමත් වැදගත් ලක්ෂණයක්. ඒ කියන්නේ ඒක තමයි අර සම තත්ත්වය ඇති වෙන්න තැන. sannivedana සහ ග්‍රාහක භූමිකා නිරන්තරයෙන් හුවමාරු වීම. ඊළඟ එක වාචික sannivedanaya මෙන්ම නිර්වාචික sannivedanayද බහුලව භාවිත වීම. වාචික sannivedanaya මෙන්ම නිර්වාචික sannivedanayද බහුලව භාවිත වීම. වාචික sannivedanaya වගේම නිර්වාචික sannivedanaya බහුලව පාවිච්චි වෙනවා. හරි ඒක ගැන මම චුට්ටක් කතා කරනවා. මම එතන නවතින්න ඕනේ කියලා මම කිව්වා. පොතේ ඔතන ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. කොහේ හරි කැමති නම් අයිනක ප්‍රශ්නේ ලියා ගන්න. මුහුණට මුහුණලා සිදුවන අභිමුඛ පුද්ගලාන්තර sannivedanayේදී පාවිච්චි වෙන්න පුළුවන් නිර්වාචික sannivedana මොනවද කියලා අහන්න පුළුවන්. ඒක ලියා ගන්න. මුහුණට කොලේක හරි කොහේ හරි ප්‍රශ්න ලියා ගන්න පිට කවරේ අතුල් පැත්තේ උනත් කමක් නැහැ. මුහුණට මුහුණලා සිදුවන අභිමුඛ පුද්ගලාන්තර sannivedanayේදී සිදුවිය හැකි නිර්වාචික sannivedana ක්‍රම 4ක් නම් කර ඒවා පැහැදිලි කරන්න. හරි දෙක යන්ත්‍ර සහායක පුද්ගලාන්තර sannivedanayේදී සිදුවිය හැකි යන්ත්‍ර සහායක පුද්ගලාන්තර කියන්නකෝ. මොකද දරුවනේ? පළවෙනි එක ආපහු කියන්නකෝ සර්. මුහුණට මුහුණලා
අභිමුඛව සිදුවන පුද්ගලාන්තර sannivedanayේදී භාවිත කළ හැකි නිර්වාචක sannivedana ක්‍රම 4ක් නම් කර. ඒවා පහදන්න. හරි. දෙවෙනි එක ප්‍රශ්නය යන්ත්‍ර සහායක පුද්ගලාන්තර sannivedanයේ එන දුරකථන sannivedana අවස්ථාවක භාවිත වන නිර්වාචක sannivedana ක්‍රම 4ක් නම් කර පැහැදිලි කරන්න. හරි. තවත් ඕන එකක් ලියා ගන්න. යන්ත්‍ර සහායක මාර්ගගත කතා බහක් තුල මාර්ගගත සංවාදයක් ඔන්ලයින් චැටින් කියන එක භාවිත කළ හැකි නිර්වාචක sannivedana ක්‍රම මොනවාද? නැත්නම් ගැන කෙටියෙන් පැහැදිලි කරන්න. හරි. ඔබට පැහැදිලිද? ළමයි? ඔව් සර් පැහැදිලි. ඔකට එක උත්තරයක් ලිව්වොත් හරියද? ඉගෙන ගන්නනේ ආවේ. ඔකට එක උත්තරයක් ලිව්වොත් හරියද? නෑ සර්. කොහෙත්ම නැහැ. එක උත්තරයක් ලියන්න යන්න එපා. එහෙමනම් මොනවද උත්තර වෙනස් වෙන්න ඕනේ? කොහොමද දන්න කෙනෙක් කියන්න බලන්න. මං හිතනවා පුළුවන් අය ඉන්නවා කියලා. ළමයි පළවෙනි එකට මොනවද දෙන්නේ? මුහුණට මුහුණලා සිදුවන sannivedanයේදී මුහුණේ ඉරියව් භාව නිරූපණය වෙනවා. අර මේ යන්ත්‍ර සහායකවේදී භාවය නිරූපණය වෙන්නේ නැහැ නේද? පළවෙනි එකේදී එන්නේ උත්තරය ඇස් සම්බන්ධතා, මුහුණේ ඉරියව්, අංග චලනය, ඊළඟට ගත්තාම වර්ණ භාවිතය, ඇඳුම් පැළඳුම්, ඊළඟට ගත්තාම හැසිරීම් රටා යනාදී අභිමුඛ පුද්ගලාන්තර sannivedanයේදී පාවිච්චි වෙන නිර්වාචක sannivedana ක්‍රමවලට හරි පැහැදිලිද? භාවිත කරන උපකරණ ඒවා හරිනේ. පේන්න තියෙනවනේ. තේරුණාද? ඔව් සර්. දැන් එක අවුරුද්දක විභාගෙට අහනවා සීතා කිසියම් ආයතනයක රැකියාවක් සඳහා සහභාගී වුණා. රැකියා අවස්ථාවේදී ඇයට භාවිතා කරන්න පුළුවන් නිර්වාචක sannivedana ක්‍රම මොනවද කියලා. ඒකේ තිබුණා අය ඇස් සම්බන්ධතා, මුහුණේ ඉරියව්, අංග චලනය, වර්ණ භාවිතය,
වර්ණ භාවිත කියන එකේදී ඒ දිනවලට යට ඇඳුම් පැළඳුම් අඳින්න පුළුවන් එක දවසට එක විදියට. ඊළඟට ගත්තාම පැළඳුම් කියලා කියන්නේ උදාහරණයක් ඇටියට ආයතනයේ සේවකයෙක් සේවිකාවක් බව හඟවන්න එයාට ලාංඡනයක් සහිත ටැග් එකක් පළඳින්න පුළුවන්. ඩෙන්ටිටි එක පළඳින්න පුළුවන්. ඒ වගේ එකක්. ඊළඟට ගත්තාම ආග්‍රහණය ගන්ධ සුවඳ කියන එක. ඊළඟට ගත්තාම ඒක තියෙනවා නිර්වාචික ඒක කරන්න දෙයක් නැහැ. ඊළඟට ගත්තාම අවකාශ ස්පේස් දුර ප්‍රමාණය පාවිච්චි කරන උපකරණ භාවිත කරන උපකරණ කියනකොට උදාහරණයක් ඇටියට ඇය ඒ කාර්යාලයේ කිසියම් සේවයක් කරනවා නම් ඒ සේවයට අදාළව තියෙන උපකරණ උදාහරණයක් ඇටියට අපිට පිළිගැනීමේ නිලධාරිනියක් හැටියට භාවිත කරනකොට එයාට පාවිච්චි කරන්න වෙන උපකරණ. ඊළඟට ගත්තාම කළමනාකරුවෙක් හැටියට පාවිච්චි කරනකොට එයාට පාවිච්චි කරන උපකරණ. පිරිසිදු කරන්නෙක් හැටියට භාවිත කරනකොට පාවිච්චි කරන උපකරණ හරහා අපි කවුද කියන එක හඳුනා ගන්නවා. පැළඳුම් කියනකොට කරපටිය, ටයි එක, වෛද්‍යවරයෙක් වගේ නම් වේදනාලාව ඒවා උපකරණ වලට යනවනේ. අන්න ඒ වගේවත් ගන්නවා. ඔබට එතන භූමිකාව තේරුණාද? සර් yes කියන්නේ අවකාශය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. අවකාශය කියන එක හරි වැදගත්. අවකාශය කියන එක සාමාන්‍ය අපි මේ තියාගන්න පුද්ගලාන්තර sannivedanayේදී දුර ප්‍රමාණය. දැන් ඒක හොඳයි ඒ දුව ප්‍රශ්න අහපු එක. ඇත්තටම අන්න ඒ වගේ ප්‍රශ්න අහන්න. දැන් අපි පාසලට යනකොට ඔයාලා විදුහල්පතිතුමා මුණ ගැහෙන්න යන වෙලාවට විදුහල්පතිතුමා සමග තියාගන්න දුර ප්‍රමාණය පිළිබඳ මෙනෙහි කරගන්න. ඊළඟට ගත්තාම නියෝජ්‍ය විදුහල්පතිවරයා හෝ අංශභාර විදුහල්පතිවරයා හෝ අංශභාර ගුරුවරයා සමග සම්බන්ධතාවය පවත්වන දුර ප්‍රමාණය වෙනස් කරගන්න. ඊළඟට ගත්තාම පන්තියට එන විෂයක් උගන්වන ගුරුවරියක් හෝ ගුරුවරයෙක් සමග තියාගන්න අවකාශය පිළිබඳව අවබෝධයක් තියාගන්න. ඊළඟට පන්ති භාර ගුරුවරයා හෝ නැත්නම් ගුරුතුමිය සමග තියාගන්න අවකාශය ගැන හිතා ගන්න. දැන් මම ඔය අවස්ථා 4ක් හෝ 5ක් ඔබට කිව්වා 4ක් කිව්වේ. එතකොට ඒ අවකාශයන් වල පරතරය සමානයිද වෙනස්ද? වෙනස්. එතකොට මේ බලාගෙන ඉන්න කෙනෙකුට විදුහල්පතිවරයාත් එක්ක ඔබ තියාගන්න අවකාශය බලාගෙන ඉන්න කෙනෙකුට තේරෙනවා මේ විදුහල්පතිවරයා සමග ගනුදෙනු කරනකොට ළමයි ටිකක් ගරුත්වයෙන් බයපක්ෂපාතීව දුරස්තව ගනුදෙනු කරන ආකාරයක් තියෙනවා. පේන්න තියෙනවා. පිටින් බලන කෙනෙකුට පේන්න තියෙනවද නැද්ද? පේනවා සර්. පේනවා. පන්තිභාර ගුරුතුමිය සමග ගනුදෙනු කරනකොට ඔබ ගුරුතුමියගේ මං හිතන්නේ සාරිය භාගයකුත් ඇඳගෙන පන්ති කාමරේ ඉන්නේ නැද්ද? ඔව් සර්. ඒක තමයි. එතකොට එතන අවකාශය බලනකොට දැන් අර බලන කෙනෙකුට පේනවද නැද්ද ගුරුතුමියත් එක්ක හරි හිතවත් ලෙන්ගතුයි ගුරුතුමියගේ බත් එකේ තියෙන එකත් නිකන් කන්න try කරනවා වගේ. පේනවද නැද්ද මම මේ කියන භූමිකාව? ඔව්. එතකොට හරි දැන් මම ඒක සරල උදාහරණයක් තේරුම් ගන්න කියලා දුන්නේ. ඒක නෙමෙයි දැන් මෙතන තියෙන්නේ. හරි. දැන් ඔබ පාරේ ඇවිදගෙන යනවා යාළුවෙක් එක්ක. අපි හිතමු ගැහැණු ළමයෙක් නම් ඔබ ඇවිදගෙන යන්නේ පිරිමි යාළුවෙක් එක්ක කියලා. ඔබ පිරිමි ළමයෙක් නම් ඔබ ඇවිදගෙන ඉන්නේ ගැහැණු යාළුවෙක් එක්ක කියලා. දැන් පාරේ ඇවිදගෙන යනකොට ඔබ ගෙදර යන්න ඉස්සෙල්ලා ගෙදරට පණිවිඩේ යනවා. ආන් දෝනියන්ද රස්තියාදුකාරයෙක් එක්ක අහවල් තැන රෝන්දෙ ගගා හිටියයි කියලා. හරි? එතකොට දැන් මේ බලන් ඉන්න කෙනා ඒ තොරතුරු ගෙදරට ඔබේ ගෙදරට පණිවිඩේ දීලා තියෙනකොට එයා දැන් ඔබෙන් ප්‍රශ්න කිරීමක්වත් නෑ. එයා නිරීක්ෂණය කිරීමක් විතරයි කරේ. දැන් එතකොට ඒ කියපු කෙනා ගෙදරට මේ පණිවිඩේ දුන්න කෙනා නිර්වාචක sannivedanaya පාවිච්චි කරලා තමයි යම් තොරතුරක් ඔබේ ගෙදරට දීලා තියෙන්නේ. එතකොට දැන් අපි බලමු මේක ඇනලයිස් කරලා නිර්වාචක sannivedana අපිට ටෙලි නාට්‍යයක් ගත්තත් අපි ටෙලි නාට්‍යයක මේ ජවනිකාව දකිනවා. එක ඒ බලපු ඒ කියන්නේ පණිවිඩය දුන්න කෙනා ගෙදරට පණිවිඩය දුන්න කෙනා දැන් මොකෙක් හරි එක්ක රෝන්දෙ ගගා මොකෙක් හරි මොකියක් හරි එක්ක රෝන්දෙ ගගා ඉන්නවයි කියන වචනය තුල එයා කොහොමද තීරණේ දැන් මේ යාළුවෙක් නෙමෙයි මිත්‍රයෙක් නෙමෙයි මේ පෙම්වතා හෝ පෙම්වතියත් එක්ක
තමයි මේ රස්තියාදුවේ යන්නේ කියන එක ඇවිදින්න යන්නේ කියන එක එයාගේ නිරීක්ෂණයට ලක්ුනේ මොන සාධක මතද කියලා දැන් අපි ඇනලයිස් කරන්න ඕනේ. ඒක නිර්වාචිකයි. දැන් එතනදී අවකාශය අරයාගේ ඒ සිතුවිල්ල උත්පාදනය වෙන්න හේතු වුණාද නැද්ද? ඔබ සහ පෙම්වතා අවකාශය හේතු වුණා. ඊළඟ දෙවෙනි කාරණේ ඔබගේ සහ ඔහුගේ හැසිරීම් රටා හේතු වුණාද නැද්ද නිර්වාචිකව? ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට යාළුවෝ ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාළුවෝ දෙන්නෙක් හැටියට නෙමෙයි දැන් මේ ඔබ ඒ කියන්නේ දකින්න කෙනා දකින්නේ පෙම්වතෙක් හෝ පෙම්වතියක් හැටියට මේ ඇවිදිනවා කියන එක තමයි දකින්නේ. ඒක නිරීක්ෂණය වුණාද නැද්ද අර බලන කෙනාට? එතන ඉඟි බිඟි ඊළඟට ගත්තාම අත්වල පටලන් යන ඒවා ඊළඟට සමහර වෙලාවට භෞතිකව කුඩයක් ඉහළන් යන එකක් වෙන්න පුළුවන්. සමීපව ස්පර්ශ වීමක් වෙන්න පුළුවන්. මේ කියනවා නිරීක්ෂණය වෙලා තියෙනව නේද දැන් කියන කාරණා? ඔව් සර්. දැන් එතකොට හිතන්න යාළුවෙක් එක්ක දැන් ඔයාලා ගෙදර ඇවිල්ලා කියන නෑ මං ගියේ යාළුවෙක් එක්ක කියලා. ඒතකොට අම්මා බයිනවා ආයෙත් කොහොමිටත් අරගෙන යාළුවෙක් එක්ක දෙයක් ඔතෝ අර එකට ඇතිලි පාරේ ගියේ කියලා ආයෙත් බයිනවා. එතන ඒ අම්මා බයින්න ගත්තේ ඊළඟට අවකාශයට නෙමෙයිද බයින්න ගත්තේ? අවකාශයට. එහෙමනේ එතනත් ඒ අවකාශය කියන එක නිරීක්ෂණය වෙන්න තියෙනවා. දැන් ඔබට ඒක හොඳට පැහැදිලි. ඒතර මේ අවකාශය කියන එක නිර්වාචිකව යමක් අවබෝධ කරගන්න හේතු වෙනවා. එතකොට දැන් අවකාශය කියන එකේදී දැන් අපි මම මේ කියන්නේ නිරීක්ෂණය කරන්න පිටේ ඉඳන්. දැන් ඔබේ ගෙදර එන ඔබේ හිතවත් ලොකු අම්මා කෙනෙක් හරි පුංචි අම්මා කෙනෙක් හරි ගෙදර එනවා. ගෙදර එනකොට ඒ ලොකු අම්මා හෝ පුංචි අම්මත් එක්ක ඔබ පවත්වන අවකාශය ගැන එකපාරට නිකන් කල්පනා කරලා දැකපු ගමන් ළඟට ගිහින් අතින් අල්ලගෙන කරේ එල්ලිලා ඒ අවකාශය තියාගන්න ආකාරය වෙන. එතකොට මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක් පිටේ ඉඳන් බලනකොට ළඟ නෑ එක්කෙන් දැත්තේ. එතකොට අපි දැන් ආයෙ බලන අඳුරන්නේ නැති කෙනෙක් ගෙදර එනවා. එතකොට දැන් පිටේ ඉඳන් අපි කෙනෙක් බලන් ඉන්නකොට දැන් එයාත් එක්ක ටිකක් දුරින් කතා කරා. ඔය ආවේ මොකටද? කොහෙන් ඉඳන්ද ආවේ? ඇයි මොකක්ද ඔයාලට ඕනකම තියෙන්නේ? දැන් අවකාශයතර වෙනස්ද නැද්ද? අවකාශය වෙනස්. වෙනස් වෙනවා. අනේ එතකොට මේ අවකාශය නිර්වාචිකව කෙනෙක්ගේ තියෙන සම්බන්ධතාවයේ ශක්තිය පිළිබඳ තේරුම් ගන්න හේතු වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තාම දැන් අර මම ඉස්සලා කිය පළවෙනියටම කියපු ආකාරය අනුව ඉහළ නිලධාරීන් සහ පහළ නිලධාරීන් අතර කාර්යාලවල තියෙන අවකාශය වෙනස්. ඔය එකක්. ඊළඟට ගත්තාම මේ අවකාශයේදී තව එකක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. ඒකත් මෙතනදී අවබෝධ කරගන්න. දැන් ආයතන ප්‍රධානියෙකුගේ කාර්යාල කාමරයේ තියෙන ස්පේස් අවකාශය අඩුයිද වැඩිද? කාර්යාල ප්‍රධානියෙකුගේ කාමරයේ තියෙන වපසරිය කුඩයිද ලොකුයිද? ලොකුයි සර්. ලොකුයි. එතකොට එතනදී එයා පාවිච්චි කරන්න භාවිතා කරන මේසය ලොකුයිද කුඩයිද? ලොකුයි. ඔව් ඊළඟට භාවිතා කරන පුටුව යනාදිය ටිකක් වෙනස්ද නැද්ද? වාර එතකොට දැන් ඒවාදී මේ නිර්වාචිකව යම්කිසි දේවල් අපට පෙන්නනවා. ඒකත් එකක්. එයා තමයි ප්‍රධානියා කියන එක අර භාවිත කරන උපකරණ වලින් එතනදිත් පෙන්눔 කරන්න උත්සාහ කරනවා. එමත් අත එතන තියෙන ස්පේස් වෙනස්, අවකාශය වෙනස්. ඒවත් මෙතනදී අපි නිරීක්ෂණයන්ට ලක් කළ යුතුයි. එහෙනම් පළවෙනි ප්‍රශ්නයට ඔබට සාධනීය පිළිතුරක් හම්බ වුණා නම් අංග චලනය, මුහුණේ ඉරියව්, ඇස් සම්බන්ධතා ඊළඟට ගත්තාම අවකාශය ඔය කියන ඒවා එතනට අදාළයි. පැහැදිලිද? ළමයි පැහැදිලි සර්. දෙවෙනි ප්‍රශ්නෙට ඒ පිළිතුර ලිව්වොත් ඔබ සාර්ථකද විභාගයේදී අසාර්ථකද? අසාර්ථකයි. ඔය බෙහෙවින්ම අසාර්ථකයි. දෙවෙනි ප්‍රශ්නේදී මේ පිළිතුර ලිව්වොත් බෙහෙවින්ම අසාර්ථකයි. ඇයි දැන් දෙවෙනි ප්‍රශ්නේදී මේ පිළිතුර ලිව්වොත් අසාර්ථක වෙන්නේ? යන්ත්‍ර සහායක පුද්ගලාන්තර sannivedana නිසා. ඔව් යන්ත්‍ර සහායක පුද්ගලාන්තර දැන් ඔය සියලු සිද්ධාන්ත සිද්ධ වෙන්නේ අභිමුඛ පුද්ගලාන්තර sannivedanaයේදීනේ. එතකොට ඕක කීයටවත් යන්ත්‍ර සහායක පුද්ගලාන්තර sannivedanayකද ඕවා දකින්න හම්බ වෙන්නේ නැහැ. දැන් කවුරු හරි කියන්න පුළුවන් ඔය කිව්වට සර් වීඩියෝ chat කරනකොට මුහුණේ ඉරියව් දකින්න පුළුවන් කියලා. එතකොට අපි හිතේ තියාගෙන ලියන එක නෙමෙයි වැඩේ තියෙන්නේ. ප්‍රශ්නේ අහලා තියෙන එක තේරුම් අරගෙන ලියන එක තමයි වැඩේ දෙන්නේ. දැන් එතන වීඩියෝ chat එකක් ගැන නෙමෙයි ලොකුවට කතා කරේ. දුරකථන ඇමතුමක් ගැන. එහෙමත් නැත්නම් අපි කතා කරන ආකාරයට SMS chat එකක් පිළිබඳ වෙන්න පුළුවන්. එතන යන්ත්‍ර සහායක පුද්ගලාන්තර sannivedana කියලා කියන්නේ. ඒතර ඒකෙදි ඔය කියන එකක්වත් පාවිච්චි කරන්න බෑනේ. දුරකථන sannivedana අවස්ථාවක ඔය කියන එකක්වත් පාවිච්චි කරන්න පුළුවන්ද?
බැහැ. නෑ සර්. එහෙනම් ඒකට උත්තරේ එන්නේ මොකද්ද? දැන් දරුවෙක් කියන්න බලන්න ඒකට උත්තරේ එන්නේ මොකද්ද? මම උගන්වලා තියෙනවා. මම වගකීමෙන් කියන තේරිපන්ති උගන්වලා තියෙනවා. හඬේ පහත් බව ස්වර පිරහුම ගුණාත්මකාගය. හරි හරිම හොඳයි. හරි හොඳයි කියලා කියන්නේ. අන්න බලන්න. කටහඬ උස් පහත් බව. ඒ කියන්නේ අපි අර පාරභාෂාව කියලා නම් කරන කොටස් තියෙනවනේ පහක් මතකද ඔයාලට? ළමයි? ඔව් සර්. ඔව් සර්. පාරභාෂාව කියන කොටස් වල තියෙනවා හඬ උස් පහත් බව, කතන වේගය, ස්වර පෙරවුම, ගුණාත්මකාගය, රිද්මය කියන කාරණා ටික තමයි ඔය දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු හැටියට එන්නේ. එතකොට එතන පාරභාෂාවේ තියෙන ටිකට අමතරව වෙන දෙයක් නැහැ. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නයකුත් මම අහනවා. තුන්වෙනි ප්‍රශ්නේදී පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මාර්ගගත ඒක මොකක්ද මම අහලා තියෙන පුතේ? තුන්වෙනි ප්‍රශ්නේ මම අහලා තියෙන්නේ මොකද්ද? යන්ත්‍ර සහායක මාර්ගගත සංවාදයක භාවිත ඔය යන්ත්‍ර සහායක chatting වල chat කළ ඒ කියන්නේ අපි දැන් chat කරනවා Viber WhatsApp Messenger වලින් අපි chat කරන්න පටන් ගන්නවානේ මතකද? ළමයි ඔව් සර්. එතකොට නිර්වාචක sannivedanaya සඳහා ඔබ පාවිච්චි කරන පළවෙනි එකේ උත්තර ලියන්නත් බෑ දෙවෙනි එකේ උත්තර ලියන්නත් බෑ දෙකම වැරදි. එහෙනම් එතනදී එන උත්තරය මොකක්ද කියන කාරණේද අපි ආයේ ඇනලයිස් කරනවා. එතනදී එනවා sticker comments emoji කියලා කියන අර ඔය face emoji එනවනේ මේ සතුට දුක කනස්සල් අඬනවා heart reaction ඒ ටික එනව නේද? ඔව් සර්. ඊළඟට ගත්තාම අර ඡායාරූපමය දේවල් දැන් උදාහරණයක් ඇත්තට අපි දාන සමහර ඒවාට අපි කමෙන්ට්ස් හැටියට දාන ඡායාරූපමය තියෙන එක පින්තූරමය ඡායාරූප දානවනේ මතකද මං කියන කාරණේ chat වලදී? ඔව් සර්. ඔව් සර්. එතකොට එතනදී ඔන්න ඔය කියන ඒවා නිර්වාචකයි. එතකොට නිර්වාචකව සමහර අපි මල් පොකුරක් heart reaction එකක් හැඟුම්බර එකක් සතුට ප්‍රකාශ කරන එකක් ඒ වගේ emoji දානවා. එතකොට ඒ කියන අවස්ථාවේදී ඒවා පාවිච්චි කරලා අපට අපේ භාව ප්‍රකාශ කිරීමේ හැකියාව දෙනවා. භාව යන් කියලා කියන්නේ අර නිකම් බයන්න ලියුවොත් වල්ගේ භාව ඒක අපට නෑ නේ. ඒ නිසා ඒක ලියන්න එපා. මහප්‍රාණ භායන්න ලියන්න. ඒ භාවයන් කියන කාරණේ එතන තමයි ඉන්නේ. හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. ඔබට පැහැදිලිද? ඔව් සර්. එතකොට ආවට ගියාට මීඩියා වල උත්තර ලියන්න බෑ. මීඩියා වල ඔන්න ඔය ආකාරයට රිවිෂන් එකේ තමයි අපි ඔක්කොම කතා කරගෙන යන්නේ. උත්තර ලියනකොට ඒවා ටක්කෙටම ලියන්න ඕනේ. ටක්කෙටම ලියන උත්තරේට තමයි දුවේ පුතේ ලකුණු හම්බෙන්නේ. ඔයාලා දැන් ඔය පාඩමේ ඉන්න අතරේ පුළුවන් නම් WhatsApp වලට යන්න බලන්න. ඔයාලගේ WhatsApp එකේ මැසේජ් එකක් මම දැන් එවලා තියෙනවා. දැන් ටිකකට ඉස්සරලා. ඒ දරුවා මේ පන්තියේ ඉන්නවද? ඔය මට තොරතුරු යපු දරුවා මේ පන්තියේ ඉන්නවද? පුතේ ඊයේ මට දරුවෙක් එව්වා નિયમિત කාල වේලාව තුල ඇය උත්තර ලියනවායි කියලා. ඒ දුව ඉන්නවාද පන්තියේ? ඉන්නවද දරුවෝ? වරුණි තක්ෂිලා ඉන්නවද නැද්ද? නැද්ද පුතේ? හරි. දැක්කද මේ WhatsApp වලට ගියාද? ඔව් සර්. එතකොට ඒ දුව කියලාම කියලා තියෙනවා මේ નિયમિત කාල වේලාවන් වලට පිළිතුරු ලියන ගමන් ඉන්නේ. එතකොට નિયમિત කාල වේලාවන් වලට පිළිතුරු ලිවීම කියලා කියන්නේ දැන් ඒක හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. සෑම ප්‍රශ්නයකටම දැන් වැඩපොතක් එහෙම දීලා තියෙනවා. ඒ වැඩපොත පුස්කණ්ඩ දෙන්න එපා. ඒ වැඩපොත අම්මලා තාත්තලාත් බලන්න. ටයිමින් වලට ලියන්න ඕන. ටයිමින් ඕව යන්න බෑ. ටයිමින් වලට ලියනකොට තමයි පුතේ
අපිට විභාගයට තියෙන පැය 3 කළමනාකරණය කරගන්න පුළුවන්. ඒතර වේගයෙන් අපේ මනසට තොරතුරු ගලාගෙන එන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඒකකට යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් කොච්චර කවුරු මොනවා කිව්වත් මුකුත් කරන්න බෑ. මං හැමදාම සටන් කරන්නේ ඔයාලත් එක්ක ටයිමින් හදාගන්න කියන කාරණේ. එතකොට දැන් බලන්න ඔය 2022 දරුවේ 2022 ඔබත් එක්ක ඉන්න දරුවෝ දැන් තමත් සමහර අය තරංගයට අවතීර්ණ වෙලා ඉන්නේ. ඒගොල්ල කොහොමද මේක ගොඩ දාගන්නේ කියන එක පිළිබඳ දැඩි කැපකිරීම වල ඉන්නවා. හරි. එමනම් අපි ඊළඟ පොයින්ට් එකට යමු බලන්න. දැන් අපි කතා කරා වාචික සංවේදනය මෙන්ම නිර්වාචක සංවේදනය පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණේ. හරිද? ඊළඟ එක තමයි බලාගන්න ලියාගන්න තාක්ෂණික උපකරණවල සහාය ලබා ගත හැකිය. තාක්ෂණික උපකරණවල සහාය ලබා ගත හැකිය. තාක්ෂණික උපකරණවල සහාය ලබා ගන්න පුළුවන්. ඒතකොට පුද්ගලාන්තර සංනිවේදනයේදී එක තව ලක්ෂණයක් අපි එක දන්න දෙයක්. ඊළඟ එක සංනිවේදන බාධක අවම කරගෙන සංනිවේදනයේ යෙදිය හැක. සංනිවේදන බාධක අවම කරගෙන සංනිවේදනයේ යෙදෙන්න පුළුවන්. right. පුතේ අර මේ මම නිකම් මේක කියන්නේ ඊයේ මගේ අන්තිමට අර සෙනසුරාදා ප්‍රශ්න සාකච්ඡා කරන පන්තියේදී එක දුවෙක් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ ඊට පස්සේ මම ආයෙත් අවධානයක් යොමු කරේ දරුවටත් මම කිව්වා මට ඒක බුරුවත් පොතේ තියෙන තැනක් තියෙනවා මතක් කරලා දෙන්න කියලා. ඒකේ දුව අහපු ප්‍රශ්නේ තියෙන්නේ පුද්ගලයා සමාජය සංස්කෘතිය හා සංනිවේදනය අතර පවතින සම්බන්ධතාවය නිදසුන් දෙමින් පැහැදිලි කරන්න කියලා. පුද්ගලයා සමාජය හා සංනිවේදනය අතර පවතින සම්බන්ධතාවය නිදසුන් දෙමින් පැහැදිලි කරන්න කියලා තමයි එතන තියෙන්නේ. ඒක ගුරුවත් පොතේ 5 වෙනි පාඩමේ අපේ එකේ තියෙනවා. මම ඊයේ කිව්වේ පරණ සිලබස් එකේ තියෙන්න ඇති කියලා. නමුත් මේකේ තියෙනවා. මොකද මම ඊයේ ඒකට උත්තර දී ගන්න නොහැකි වීම මත, يعني මම ඒ වෙලාවේ මට ඒක අවබෝධ ආවේ නැහැ, මතකේතාවේ නැති නිසා මම හිතුවා ඒක පරණ සිලබස් එකේ තියෙන්න ඇති එකක්. ඒ නිසා එතන බලන්න කියලාත් මම ඒ දරුවටත් කිව්වා. අලුත් එකේ තියෙනවා නම් මට ඉදිරිපත් කරන්නත් කියලා කිව්වා. කොහොම හරි මම ආයේ බලනකොට හවස්වරුවේ ඒ දරුවත් මට කියලා තිබුණා ගුරුවත් පොතේ තියෙන්නේ කියලා. ඊට පස්සේ මම වැඩි අවධානයක් යොමු කරලා බැලුවා. බලනකොට 5 වෙනි පාඩම් එකක එක ඇගීමට තියෙන 5 1 කියන කොටසේ. ඉතින් ඇත්තටම මේ බොහොම ස්තුතියි ඒක මටත් පෙන්වලා දුන්නට. පුතේ ඒකට උත්තරේ තමයි තේරුම් අරගන්න ඕනේ. පුද්ගලයා කියන්නේ තනි පුද්ගලයෙක්. ඊළඟට ගත්තාම සමාජය කියලා කියන්නේ දුවේ පුතේ පුද්ගල කණ්ඩායමකින් එකට ඒක රාශී වෙලා අන්‍යෝන්‍ය අවබෝධය මත ගොඩනැගෙන මානව ක්‍රියාකාරකම් සහිත වපසරියකට අපි කියන සමාජය කියලා. ඒ කියන්නේ එතන මෙන්න මේවා ටික එකතු වෙන්න සමාජයක් නිර්මාණය වෙන්න මේවා එකතු වෙන්න ඕනේ. භූමියක් තියෙන්න ඕනේ. දෙවෙනි එක පුද්ගලයෝ ටිකක් ඉන්න ඕනේ. තුන්වෙනි එක ඒ පුද්ගලයන් අතර සංනිවේදනයක් සිද්ධ වෙන්න ඕනේ. සමාජයක් නිර්මාණය වෙන්න. ඊළඟට ගත්තාම ඒ ජන කණ්ඩායමට නායකත්වයක් තියෙන්න ඕනේ. ඊළඟට ගත්තාම ඒ ජනයා අතර තියෙන අපි කියන්නේ ජීව විද්‍යාත්මක දෙන ප්‍රජනන ක්‍රියාවලිය කියන එක සිද්ධ වෙන්න ඕනේ. ඊළඟට ගත්තාම ඊළඟ කාරණේ තමයි ඒ කණ්ඩායම අතර සංස්කෘතියක් තියෙන්න ඕනේ. එතකොට ඔය කියන කාරණා හයක් මම කිව්වා. සමාජයක් මේ කියන කාරණා හයෙන් එකක් හරි නැතුනොත් එතන සමාජයක් නැහැ. ඔබ කැමති එකක් අයින් කරලා බලන්න. භූමිය අයින් කරොත් සමාජයකට ඉන්න බෑ. ජනගහනය අයින් කරොත් සමාජයක් නැහැ. නායකත්වය අයින් කරොත් සමාජයක පැවැත්ම තියෙන්නේ නැහැ. ඊළඟට ගත්තාම sannivedanaye ඒ ජන කණ්ඩායම අතර නැති වුණොත් සමාජයක් තියෙන්නේ නැහැ. හරි. ඊළඟට ගත්තාම මම කිව්වේ ප්‍රජනන ක්‍රියාවලිය ජීව විද්‍යාත්මකව ඒක නැති වුණොත් සමාජ ඉදිරි පැවැත්මක් නැහැ. ඊළඟට සංස්කෘතිය කියන එක සමාජයක නැති වුණොත් ඒ සමාජය තුළ ස්ථිරසාර පැවැත්මක් නැති වෙනවා. එතකොට දැන් අපි හරියට කොයි වගේද කියලා කියනවනම්
මම මේ කියන කාරණේ චුට්ටක් හොඳට ග්‍රහණය කරගෙන අහගෙන ඉන්න. අපි කියලා කියන්නේ මම සහ ඔබ අපි ඇතුළු ඔක්කොම හරියට පුතේ රෙදි වැලක එල්ලලා තියෙන රෙදි වගේ. ඒ කතාව මොකක්ද කො මේක තේරෙන්නෙම නෑ නේ පාර. ඈ රෙදි වැලක එල්ලලා තියෙන රෙදි වගේ. අපි පුතේ සංස්කෘතිය එල්ලලා තියෙන්නේ. අපි සංස්කෘතිය එල්ලලා තියෙන්නේ අපි හැම වෙලාවෙම මේ එක අතකින් එල්ලිලා ඉන්නේ සංස්කෘතිය තුල. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ උදාහරණය කොච්චරක් ඉෆෙක්ටිව්ද කියලා. ඒ සංස්කෘතිය තුල එල්ලිලා ඉන්නකොට අර හුළඟට රෙදි වැනෙනවා වගේ අපි වැනෙනවා, හට වැනෙනවා, මෙහෙට වැනෙනවා, එක එක මේව එනවා, එක එක රැලි එනවා, එක එක වේව්ස් එනවා, වේව් වලට ඈතට ගහගෙන හැබැයි ගහගෙන ගියත් අර අන්තිමට සුලගිල්ලෙන් හරි අර රෙදි වැලේ එල්ලිලා ඉන්නේ. මෙහෙම එල්ලිලා ඉන්න. දැන් ගහගෙන යනවා. ඒ ගහගෙන ගියත් ආයි හිමීට අපි කැරකිලා සංස්කෘතිය ඇතුළට ආයි එනවා. ඇවිල්ලා ආයි එතනවා. ආයි රෙදි වැලේ වටයක් කැරකිලා එනවා. වටයක් කැරකිලා ඇවිල්ලා ආයිත් සංස්කෘතිය ඉන්නවා. හරි දැන් අපි ආයෙ බලමු දැන් ඔක රෙදි වැලේදී කොහොමද වෙන්නේ කියලා. දැන් රෙදි වැලට එනවා හුළඟ එනවා. හුළඟ එනකොට ඔහොම ගහගෙන යනවා. මෙහෙම වෙනවා. ක්ලිප් එක තියෙනවා. වටේ කැරකෙනවා. ඇඹරෙනවා. ඔය අතර එක රෙද්දක් ක්ලිප් එකෙන් ගැලවිලා බිම වැටෙනවා. බිම වැටෙන්නේ මඩ වලකට. එහෙමත් නැත්නම් බල්ලෙක් හෝ පූසෙක් ජරා කරපු තැනකට වැටෙන්නේ. ඒ වැටිච්ච රෙද්ද ඔබ හිතන්නකෝ ලේන්සුවක් කියලා. එහෙමත් නැත්නම් වෙනත් ඇඳුමක් කියලා හිතන්නකෝ. දැන් මේ වැටිච්ච ඇඳුම ආයි ඔබ භාවිතයට ගන්න ඔබට හැකියාවක් තියෙනවාද? කතා කරන්න බෑ. නෑ. නැහැ සර්. ඕලාවත් ඔබට ගන්න අදහසක් සමහර වෙලාවට එනවද? නෑ සර්. නැහැනේ. එතකොට ඒ රෙදි වැලෙන් යම් කිසි නොගැලපෙන තැනකට වැටුනොත් ඒ රෙදි වැලේ රෙද්ද ආයි අපි ගන්නෙ නැහැ. ඒ වගේ තමයි ඔබේ ගෙදර පවුලේ සහෝදරියක් අර දැන් සංස්කෘතිය කියන රෙදි වැලක් ගැන මම කතා කරන්නේ. සංස්කෘතියෙන් ගැලවිලා යනවා. ගැලවිලා ගිහිල්ලා සංස්කෘතියට පටහැනි දෙයක් කරනවා. කොයි වගේද? ඔබේ සහෝදරිය කිසියම් ආකාරයක අසම්මත අපි කියන අසම්මත ආකාරයේ පුද්ගලයෙක් එක්ක ඇසුරක් පවත්වනවා. එහෙමත් නැත්නම් අසම්මත ආකාරයේ රැකියාවක නිරත වෙනවා. එහෙමත් නැත්නම් අසම්මත ආකාරයේ ව්‍යාපාරයක නිරත වෙනවා. දැන් ඔබ ඔබේ කුසේ උපන් අක්කා වුණත් නංගි වුණත් එහෙමත් නැත්නම් සහෝදරිය වුණත් ඔබ ඇය අර සංස්කෘතිය තුල අර රෙදි වැලේ රෙද්දට වෙච්ච දේ වගේ ඒ කියන තැනැත්තිය හෝ ඒ කියන පුද්ගලයා ආයි ගෙදර ගන්නවද? මං කියන්නේ අපේ සමස්ත සමාජයේ තියෙන දෙයක් තියෙනවා නේද? අර අසම්මත ක්‍රියාවලියක් සංස්කෘතියට පටහැනි දෙයක් ක්‍රියාවක් කරාට පස්සේ ඔහු අපි සාමාන්‍ය අපේ ඇසුරෙන් පිටමං කරනවද නැත්නම් අපි එකතු කරගන්නවද තවදුරටත්? පිටමං කරනවා. අර මේ කාගේද කවුද අමරසිරි පීරිස් මහත්මයාගේ ගීතේ ලන්දුනේ ගීතෙත් ওই වචන ওই විදිහටම තියෙනවා නෑයෙක් නෑකම නොකියන. අන්න සංස්කෘතියට පටහැනි දෙයක් කරාම නෑයෙක් නෑකම කියන්නේ නෑ. දැන් අපි නෑකම් කියන්නේ දැන් අපිට කොහින් හරි දුරින් හරි යන්න හොඳ අපිට හොඳ ඒ කියන්නේ ප්‍රතාපවත් චරිතයක් හොඳ රැකියාවක් කරන කෙනෙක් කියනවා අපි හත්මුතු පරම්පරාවෙන් හරි නෑකමක් වෙලා කියන අම්මෝ ඔයා අපිට නෑයෝ වෙනවා ටිකක් දුරින් කියලා කියනවද නැද්ද? එහෙම කියනවද නැද්ද? කියනවනේ. දැන් අපි නෝ කොහේ හරි ඉස්කෝලේක විදුහල්පති කෙනෙක් විදුහල්පති වුණාට ආනේ යාට අපිට නෑකමක් තියෙනවා අපේ අම්මගේ කිරි අම්මගේ පුතාගේ ආච්චිගේ අරයාගේ මයාගේ මෙහෙම කියලා නෑකමක් හදාගෙන කියනවද නැද්ද? කියනවා සර්. එතකොට දැන් එතකොට එහෙම ඊළඟට දැන් අපි ඔයාලගේ පවුලේ ළඟම කෙනෙක් මොකක් හරි අපරාධයකට හරි අපචාරයකට හරි සංස්කෘතික පටහැනි දෙයකට හරි මොකක්කට හරි අටකලම් පන්නයකට නතු වුණා කියලා ඔබ උපකල්පනය කරා. තේරුණාද? දැන් ඔබ තැන් තැන් වල ගිහිල්ලා කියන දන්නේ ඒකට අහුනේ අපේ අරයනේ අපේ ළඟම ඥාතිනියා කියලා ඔබ දැන් තැන් තැන් වල ගිහිල්ලා කියනවද? නෑ සර්. ඒක දැන් නෑයෙක් නෑකම නොකේ. දැන් මම කියාගෙන ආවේ අර ප්‍රශ්නෙත් එක ගත්තාම දැන් ඉවරුන්නේ නෑනේ. ඒතර පුද්ගලයා කියලා කියන්නේ සමාජික අයිකන් එකක්. ඒ කණ්ඩායමක් වුණාම ඒක සමාජයේ බවට පත් වෙනවා. ඒතර මේ සමාජයේ පැවැත්ම සඳහා තමයි ඊළඟට තියෙන සංස්කෘතිය. සමාජයේ පැවැත්මට තමයි සංස්කෘතිය තියෙන්නේ. මේක හොඳට ඔලුවට ගන්න. සමාජයක තරුණේ මේ වචනේ හරියටම තේරුම් ගන්න. සමාජයක පාලනය කියලා කියන සමාජයක මෙහෙයුම් කටයුතු කරන්නේ මේ සංස්කෘතිය. අපිට පේන්නේ නැහැ. සමාජයක සියලු හැන්ඩල් කියලා කියන්නේ පාලනය නිල නොවලත් පාලනය කරන්නේ සංස්කෘතිය. ඒක පාලකෙක් නෙමෙයි කරන්නේ. පාලකෙක්ට සංස්කෘතිය වෙනස් කරන්න බෑ. නායකයෙක්ට සංස්කෘතිය වෙනස් කරන්න බෑ. ඒතර සමාජයක පාලන කටයුතු කරන්නේ සංස්කෘතිය.
උදාහරණයක් හැටියට ගත්තාම චාරිත්‍ර වාරිත්‍ර එක දැන් තියෙනවා මොනවද කියලා බලමු. සංස්කෘතිය ඇතුලේ තියෙනවා අයිකන් ගණනාවක්. නීති, සිරිත් විරිත්, ඇදහිලි, විශ්වාස, කලාව, සදාචාරය. මේවා තියෙනවා සංස්කෘතිය තුළ ඔය ටික තියෙනවානේ. ඒතර ඒවා හරහා අපේ සියලු කන්ට්‍රෝලින් කරන්නේ සංස්කෘතිය. හරි අර රෙදිවැලේ තියෙන දැන් මම කිව්වේ රෙදිවැලේ අපි ඉන්නවා වගේ ඒ කන්ට්‍රෝලින් ටික කරන්නේ ඒ සංස්කෘතිය. එතකොට ඒ කන්ට්‍රෝලින් වලින් දැන් ඊළඟට අපි කල්පනා කරන්න ඕනේ. දැන් අපි ප්‍රශ්නේ ගත්තාම තියෙන්නේ පුද්ගලයා දෙක සමාජය දැන් සමාජයේ පුද්ගල කණ්ඩායමක එකතුව සමාජය බවට පත් වෙනවා. ඊළඟ තුන්වෙනි එක තමයි සංස්කෘතිය. ඒගොල්ලෝගේ හැන්ඩ්ලින් කරන්න සංස්කෘතිය එකතු වෙනවා. මේවා sannivedanayaත් එක්ක එකතු වෙලා තියෙන්නේ කොහොමද? ඒකට මේ සියල්ල ඒකාබද්ධව තමයි මේ සමාජය කියන එක ක්‍රියාත්මක වෙන්නේ. ඒකට sannivedanයෙන් තොරව සමාජයකටත් පුද්ගලයෙකුටත් සංස්කෘතියකටත් පවතින්න බෑ. ඒත් එක්කම ගත්තාම සංස්කෘතියක් එහෙමත් නැත්නම් පුද්ගල කණ්ඩායමක් එහෙමත් නැත්නම් සමාජයක් හිතියට වැඩක් නෑ. එතන sannivedana ඉන්න ඕන. sannivedana. ඒකට මේක අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. හරියට කොයි වගේද කියනවනම් ගහක් වුණාම දැන් අපි නිකන් උදාහරණයක් ගත්තොත් පොත්ත කඳ වෙන් කරන්න බෑ. වෙන් කරොත් ඒ දෙකට පැවැත්මක් නෑ. ඒකට සමාජයක පුද්ගලයා සංස්කෘතිය sannivedanaya වෙන් කරන්න බෑ. මේවා අන්‍යෝන්‍යව බැඳිලා තියෙන්නේ. මේ අන්‍යෝන්‍ය බැඳීම තුළ තමයි අපි මේ sannivedana කටයුතු කරගෙන යනවා කියන එක තේරුම් ගන්න. එතන ඒ පස්වෙනි පාඩමේ තමයි ඒක තියෙන්නේ. එතකොට ඒක අහලා තියෙන ආකාරයට තියෙන්නේ මේවා අතර නොබින්දිය හැකි වෙන් කළ නොහැකි අන්‍යෝන්‍ය බැඳීමක් තියෙනවායි කියන එක ඔබ පැහැදිලි කරන්න ඕන. ඔක අර ඊයේ අන්තිම වෙලාවේ දරුවෙක් මගෙන් අහපු ප්‍රශ්නයට ඒ වෙලාව මට ඒක ග්‍රහණය වුණේ නැහැ. ඊට පස්සේ තමයි මම ඒ දරුවත් එක්ක ඒ වෙලාවෙත් කිව්වා. ඊට පස්සේ ඒ දරුවා මට ඇත්තට මේක කිව්වා මේක මේ ගුරුවත් පොතේ තියෙනවා ඒක. ඊට පස්සේ මම වැඩිදුර ගවේෂණය කරාම තමයි ඒක හම්බ වුණේ. හරි. පැහැදිලිද ඒක? තමයි ඔව් සර්. හරි. ඊළඟට බලගන්න අන්තර්පුද්ගල sannivedanaye ප්‍රයෝජන. එතකොට එක පුද්ගල සම්බන්ධතාව වැඩි කර ගැනීමට හේතුවක් වේ. පුද්ගල සම්බන්ධතාව වැඩි කර ගැනීමට හේතු වේ. ලියා ගන්න. පුද්ගල සම්බන්ධතාව වැඩි කර ගැනීමට හේතු වේ. ඒක ප්‍රයෝජනය. දෙක ලියාගන්න අනෙක් sannivedana වර්ගීකරණයන්ට සාපේක්ෂව කිසියම් පුද්ගලයෙක් පෙළඹවීමේ හැකියාව ඉතා ඉහළය. කිසියම් පුද්ගලයෙක් පෙළඹවීමේ හැකියාව ඉතා ඉහළය. අනෙක් sannivedana වර්ගීකරණයන්ට සාපේක්ෂව පුද්ගලයෙක් පොළඹවන්න පුළුවන්. උදාහරණයකට පුතේ දැන් මේක තේරුම් අරගන්න. දැන් මේ ඉන්නේ අපි සමූහ sannivedana අවස්ථාවක. මේ සමූහ sannivedanaya තුල ඔබව පොළඹවනවට වඩා පුද්ගලාන්තර sannivedanaya තුලදී කිසියම් කෙනෙක් පොළඹවන්න පුළුවන්. දැන් මේක කාට හරි තේරෙන්නේ නැත්නම් හොඳම උදාහරණයක් කල්පනා කරන්න. දැන් පෙම්වතෙක් හා පෙම්වතියක් කියන කාරණේ. එහෙමත් නැත්නම් ඔබ අපි කතා කරන දැන් ඒක සමීප භූමිකාවක්නේ. එතකොට මේ පෙම්වතෙක්ට පුළුවන් කිසියම් තරුණියක් එහෙම නැත්නම් ගැහැණු ළමයෙක්ව අපි කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් එයාට එයාගේ අවශ්‍යතාවයන් වලට පොළඹව ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනිත් පැත්තට ගත්තාම පැනලා යන තත්ත්වයට හරි එහෙමත් නැත්නම් දෙමව්පියන්ට එරෙහි වෙන තත්ත්වයට හරි sannivedanaye යොදාගෙන සමීප වැසුරු කරලා ඔහුව වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඒක තමයි අපි මෙතන කියන්නේ දැඩි පෙළඹවීමක් කිරීමේ හැකියාව තියෙන පුද්ගලාන්තර sannivedana. sannivedana වර්ගීකරණයන් අතර තියෙන පුද්ගල පෙළඹවීමට යොදා ගන්න පුළුවන් බලාත්මකම sannivedanaye තමයි මේ පුද්ගලාන්තර sannivedanaye. හරි? එතකොට ඒක වාසියටත් ගන්න පුළුවන් අවාසි සහගත වෙන්නත් පුළුවන්. නමුත් අපි දන්නවා ඒක පුද්ගලාන්තර sannivedanaye පෙළඹවීම ඉහළම ප්‍රතිශතයක් තියෙනවා කියන කාර්යය. ඔබට පැහැදිලිද ඒක? ඔව් සර්. ඊළඟ එක තමයි
අන්තර්ක්‍රියාකාරීත්වය සඳහා හොඳම sannivedanaya. අන්තර්ක්‍රියාකාරීත්වය කියන්නේ විශ්වාසයෙන් යම් යම් දේවල් sannivedanaya කරන්න තියෙන හොඳම sannivedanaya. අන්තර්ක්‍රියාකාරීත්වය සඳහා තියෙන හොඳම sannivedanaya. අන්තර්ක්‍රියාකාරීත්වය සඳහා තියෙන හොඳම sannivedanaya. හරි? අන්තර්ක්‍රියාකාරීත්වය සඳහා තියෙන හොඳම sannivedanaya. පුතේ අන්තර්ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක අතර කියන එක. ඔක ඉංග්‍රීසි භාෂාවෙන් මම හිතන්නේ සඳහන් වෙන ඉන්ටරැක්ටිව් කියලා. ඉන්ටරැක්ටිව් කියලා කියන්නේ එකිනෙක අතර. එතකොට අනෙක් sannivedanawala මේ පුද්ගල භූමිකා හෝමාරු වල අන්තර්ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට මේක මේ ගුවන්විදුලි මාධ්‍ය සහ රූපවාහිනියත් පාවිච්චි වෙනවා. ඒක කියන්නේ දැන් ගුවන්විදුලි නිවේදකයෙක්ට දුරකථන මාර්ගයෙන් Viber WhatsApp එහෙමත් නැත්නම් නව මාධ්‍ය මාර්ගයෙන් ගෙදර ඉන්න ග්‍රාහකයාත් එක්ක sannivedanaya කරන්න පුළුවන් රේඩියෝ channel එක තුල. ඒකට අපි ඒකට කියනවා ඉන්ටරැක්ටිව් කියලා. අන්තර්ක්‍රියාකාරී sannivedanaya කර ජනමාධ්‍ය තුල අන්තර්ක්‍රියාකාරී sannivedanayak සිද්ධ වෙනවා. බලන්න කෝටි දෙකක් ජනතාවක් අහන ශ්‍රවණය කරන ජනමාධ්‍යයක් තුල පුද්ගලාන්තර sannivedanayak ඒ අතර සිද්ධ වෙනවා. ඒකට අන්තර්ක්‍රියාකාරීත්වය සඳහා තියෙන ඒතොර එතනදී කාපු බීපුවා කරන කියන ඒවා ඔක්කොම අහගන්න කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙන එක අන්තර්ක්‍රියාකාරී අවස්ථාවක් කියලා අපි නම් කරනවා. ඊළඟ එක තමයි මේක ලියා ගන්න. මේක ඉතාමත් වැදගත් එකක්. ඉන්ස් එක ලියා ගන්න ඕනේ. සහ වේදනය, ඇලහිරක් සහ කම්පනය. ඒක ලියා ගන්න බැරි නම් මම කියලා දෙන්නම්. සහ වේදනය, ඇලහිරක් මම මෙතන ලියන එක සහ කම්පනය. සහ වේදනය, ඇලහිරක් සහ කම්පනය. සහ වේදනය, ඇලහිරක් සහ කම්පනය. හොඳින් ප්‍රදර්ශනය කළ හැකි sannivedana වර්ගය වීම. හොඳින් ප්‍රදර්ශනය කරන්න පුළුවන්. හොඳින් භාවිත කරන්න පුළුවන්. හොඳින් යොදාගත හැකි sannivedana වර්ගය වීම. හොඳින් යොදා ගන්න පුළුවන්, හොඳින් භාවිත කරන්න පුළුවන්, හොඳින් ප්‍රදර්ශනය කරන්න පුළුවන් sannivedana වර්ගය වීම. හරි. දරුවනේ මේක චූට්ටක් තේරුම් අරගන්න වෙයි. සහවේදනය හෙවත් සහ කම්පනය කියලා කියන්නේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන empathy කියන කාරණේ. empathy. හරිද? empathy. එතකොට මම මේක ඉස්සෙල්ලා හොඳට මේක ඔළුවට ගන්න මේක ගත යුතුම එකක් ඈ. මේක විභාගෙට අහනවා. සහවේදනය කියලා කියන්නේ අනෙකාගේ චිත්ත ස්වභාවය Tamanට දැනෙනවා. Tamanට දැනෙනවා. නේ ඒ වචනේ තේරුම. හරි. එතකොට දැන් සමූහයකගේ චිත්ත ස්වභාවයද ඔබට වැඩියෙන් දැනෙන්න ගන්නේ මහජන sannivedana අවස්ථාවකදීද ඔබට තව කෙනෙකුගේ චිත්ත ස්වභාවය හොඳට දැනෙන්න ගන්නේ ජන sannivedana අවස්ථාවකදීද චිත්ත ස්වභාවය හොඳට දැනෙන්න ගන්නේ නැත්නම් පුද්ගලාන්තර sannivedanaya දෙනකොටද අනිකාගේ චිත්ත ස්වභාවය හොඳට දැනෙන්න ගන්නේ පුද්ගලාන්තර sannivedana. එතකොට දැන් අපි මේක තේරුම් අරගන්න. මොකද්ද මේ චිත්ත ස්වභාවය දැනෙනවා කියලා කියන්නේ? අනෙකා ඔබෙන් උදව්වක් ඉල්ලන්නේ නැහැ. අනෙකා ඔබෙන් උදව්වක් ඉල්ලන්නේ නැහැ. අනෙකා ඔබෙන් yaadින්නේ නැහැ. අනෙකා ඔබෙන් අයදින්නේ නැහැ. අනෙකා ඔබට කතා කරලා කියන්නේ නැහැ. එතකොට ඔබ එයත් එක්ක ගණදොන කරනකොට ඔබට එයාව දැනෙනවා. එතකොට අපි කතා කරන සමානකට ඔයාද ටිකක් හරි අමුතුයි. ඇයි මොකක් හරි වල ප්‍රශ්නයක්ද? ඇයි ඔයාට මොකක්ද අවුල? මට කියන්නකෝ. දැන් අපි සමහර වෙලාවට යාළුවන්ගෙන් එහෙම අහන්නේ නැද්ද? අහනවා කියලා කියන්නේ අන්නේ සහවේදනය තමයි ඔබ තුල ඉපදුනේ. ඔබ තුල ඒ එම්පති කියන එක එනවා. එතකොට දැන් අනෙකාගේ චිත්ත ස්වභාවය අපි ආරෝපණය කරගත්තා. ඒක තමයි මට හිතුණා ඔයාලට ප්‍රශ්නයක්. මම ඔයාලට අනිවාර්යෙන් උදව් කරනවා. මම ඔයාව තනි කරන්නේ නැහැ. හරි? ඒක තමයි මේ සහවේදනය කියලා කියන්නේ. අන්න සහවේදනය ක්‍රියාත්මක වෙන්න තියෙන හොඳම sannivedana හැටියට අපි නම් කරගන්නවා අන්තර් පුද්ගල sannivedana. ඔක ඉතිහාසයේ ඉඳන් පරණ සිලබස් එකේ ඉඳන් විභාග ප්‍රශ්න වලට අහගෙන ඉනවා. මේකෙත් ඒක අයින් වෙලා නැහැ. මේකටත් ඒක ඇවිල්ලා තියෙනවා. ඒතකොට අපිට මේක අයින් කරන්න බෑ. මට අයින් කරන්න බෑනේ මේක. එතකොට සහවේදන අපි තේරුම් ගන්න ඕනේ. මේක හරියට තේරුම් ගන්න
ගේට්ටුව ළඟට ඇවිල්ලා යාචකයෙක් වරුවක් කෑ ගහලා නෝනා මට පිනට මොකක් හරි දෙන්න නෝනා කීයක් හරි දෙන්න කියලා වරුවක් කෑ ගහනකොට ගිහිල්ලා රුපියල් 10ක් හරි 5ක් හරි දික් කරගෙන මූණ පුරුටු කරගෙන ආපහු වෙන එක සහවේදනය නෙවෙයි. සහවේදනය කියලා කෙනෙක් දකින්නකොට දැනෙනකොට මම්මුට උදව් කරන්න ඕනේ කියලා බොහොම සත්භාවයෙන් උදව් කරන එක තමයි සහවේදනය කියලා කියන්නේ. කාරණේ පැහැදිලිද? ඔව් සර්. ඊළඟට යමක් පහසුවෙන් ලියාගන්න ඊළඟට යමක් පහසුවෙන් තේරුම් ගැනීමට හා විශ්වාස කිරීමට ඇති sannivedanaya වීම. යමක් පහසුවෙන් තේරුම් ගැනීමට හා විශ්වාස කිරීමට ඇති sannivedanaya වීම. යමක් පහසුවෙන් තේරුම් ගැනීමට හා විශ්වාස කිරීමට ඇති sannivedanaya වීම. යමක් පහසුවෙන් තේරුම් ගැනීමට හා විශ්වාස කිරීමට ඇති sannivedanaya වීම. ඒක ඔබට පැහැදිලි යමක් පහසුවෙන් තේරුම් ගන්න. එහෙමත් නැත්නම් විශ්වාස කරන අපි කියන මම ඇහින් දැකලා මේ කියන්නේ. මගේ කනට ඇහුණා. හරි? අනේ ඒක තමයි මෙතන මේ තියෙන්නේ. මම යමක් පහසුවෙන් තේරුම් ගන්න සහ විශ්වාස කිරීමට තියෙන සංවේදනය. අවසාන එකේ අවසාන එක පුද්ගල අවශ්‍යතා ඉටු කර ගැනීමට යොදාගත හැකි හොඳම sannivedanayak වීම. ප්‍රයෝජනවල අන්තිම එක පුද්ගල අවශ්‍යතා ඉෂ්ට කර ගන්න තියෙන හොඳම sannivedanayak වීම. මීඩියා වල ඔය කියන කාරණා ගැඹුරින් අධ්‍යයනය කිරීම තමයි අපේ විභාගයේ ජයග්‍රහණය තීරණය කරන්නේ. ඔය එකක්වත් අපිට අමතක කරන්න බෑ. අවසාන එක කියන්න පුද්ගල අවශ්‍යතා ඉටු කර ගැනීමට යොදාගත හැකි sannivedanayak වීම. පුද්ගල අවශ්‍යතා ඉෂ්ට කර ගන්න තියෙන හොඳම sannivedanayak වීම. right. පුද්ගල අවශ්‍යතා ඉටු කර ගැනීමට පවතින හොඳම sannivedanayak වීම. හරි පැහැදිලි එක. right. ඊළඟට දරුවනේ අපි යමු සමූහ sannivedanayට යමු. සමූහ sannivedanයේ තියෙන්නේ ඒක මහජන sannivedanයවත් කණ්ඩායම් sannivedanය කියලා ලියා ගන්න ඕනේ කියලා ඔයාලා දන්නවා. හරි? ඒක ලියා ගන්න. මහජන sannivedanය සමූහ sannivedanය කණ්ඩායම් sannivedanය කියලා ලියා ගන්න සමාන වෙන්නේ. කණ්ඩායම් sannivedanය. හරි. පුතේ මේකේ තියෙන විශේෂත්වය තමයි අනිවාර්යෙන්ම දරුවෝ තේරුම් අරගන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි අනිවාර්යෙන්ම නායකත්වය සහ අනුගාමිකත්වය කියන එක පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි මූලික භූමිකාව. නායකත්වය සහ අනුගාමිකත්වය පැහැදිලිව හඳුනා ගැනීමට ඇති හැකියාව. right. මම ඒක එහෙනම් පැහැදිලි කිරීමකට ලක් කරනවා. අපි පැහැදිලි කරගෙන යමු. මේ තියෙන කාල වේලාව ප්‍රයෝජනෙට අරගෙන. ලියා ගන්න. එතන 10 වෙනි පිටුව තියෙන මම අද පටන් ගන්නත් ගියේ එතනින් ලියා ගන්න. කිසියම් පිරිසක් හෙවත් සමූහයක් පොදු අරමුණක් වෙනුවෙන් එකට ඒකරාශී වන sannivedanය සමූහ sannivedanය ලෙස අර්ථකථනය කළ හැක. සමූහ sannivedanය ලෙස අර්ථකථනය කළ හැක. හරි. ඊළඟට ඒක ලියා ගන්න. මේක හරි වැදගත් අවස්ථාවක්. සමූහයක් වීම සඳහා සිටිය යුතු
පිරිස පිළිබඳව නිශ්චිතව දක්වන්න බෑ. සමූහයක් සඳහා ඉන්න ඕනේ පිරිස ගැන නිශ්චිතව දක්වන්න බෑ. මෙච්චරක් ඉන්න ඕන කියලා නිශ්චිතව දක්වන්න බෑ. එනිසාම සමූහ කුඩා කණ්ඩායම් හා විශාල කණ්ඩායම් වශයෙන් කුඩා කණ්ඩායම් හා විශාල කණ්ඩායම් හැටියට කුඩා කණ්ඩායම් සහ විශාල කණ්ඩායම් වශයෙන් හැඳින්විය හැක හඳුන්වන්න පුළුවන්. ඒක වරදක් නෑ. බොහෝ විට සමූහ එහෙම ලියගන්න. බොහෝ විට සමූහ මහජන sannivedanayen වෙනස් කර ගැනීම සඳහා බොහෝ විට සමූහ මහජන sannivedanayen වෙනස් කර ගැනීම සඳහා භාවිත කරන නිර්ණායකයක් ලෙස භාවිතා කරන නිර්ණායකයක් හැටියට භාවිත කරන නිර්ණායකයක් ලෙස ගෘහාශ්‍රිතව ඒකරාශී වීම. ඒ කියන්නේ ගෘහාශ්‍රිතව කියලා කියන්නේ ගෙවල් වලම කියන එක නෙමෙයි. ශාලාවල, සමිතිවල ගෘහාශ්‍රිතව ඒකරාශී වීම. භාවිත කරයි. එමෙන්ම ඒ වගේම මහජන sannivedanayට වඩා සමාජිකයන් අතර සමූහය නියෝජනය කරන සමාජිකයෝ අතර මහජන sannivedanayට වඩා මහජන sannivedanayට වඩා සමාජිකයන් අතර සමීප බවක් ද මෙහි දැකගත හැකිය. සමීප භාවයක් මේකේ දකින්න තියෙනවා. පොඩි ලෙන්ගතු භාවයක් සමීප බවක් දකින්න තියෙනවා. මේක ලියා ගන්න highlight වෙන්න ලියා ගන්න. සෑම සමූහයක්ම ගොඩනැගෙන්නේ කිසියම් අරමුණක් වෙනුවෙනි.
සෑම සමූහයක්ම ගොඩනැගෙන්නේ කිසියම් අරමුණක් වෙනුවෙනි. අරමුණ ඉටු කර ගැනීමෙන් පසු අරමුණ ඉටු කර ගැනීමෙන් පසු බොහෝ විට සමූහය විසිර යයි. බොහෝ විට සමූහය විසිර යයි. අරමුණ ඉටු කරගත්තට පස්සේ බොහෝ වෙලාවට සමූහය විසිර යනවා. ඒගොල්ලෝ ඉන්නේ ආයි. හරි. දැන් අපි චුට්ටක් විතර කතා කරොත් එහෙම ඔබ සාමාන්‍ය පෙළ පන්තියේ විද්‍යාව වෙනුවෙන් සමූහයක එකට හිටියා. මම කියන වචනේ පැහැදිලිද? දැන් ඒ සමූහය තුල අද ඔබ ඉන්නවද? නෑ සර්. ඇයි නැත්තේ? නෑ සර්. ඔව් අරමුණ ඉටු කරගත්තට පස්සේ ඔබට පුළුවන් වෙනවා ඔබ ඒ අරමුණ තුල තවදුරටත් රැඳිලා ඉන්නේ නැහැ. ඔබ විසිරලා යනවා. ඒතර අපි සමූහයකට ඒක රාශි වෙන්නේ කිසියම් අරමුණක් ඉටු කරගන්න. අරමුණ ඉටු කර ගැනීමෙන් අන්නතුරු අපේ සමූහය තුල නියෝජනයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. එතකොට දැන් මේ මීඩියා ක්ලාස් එකේ කියන එකත් අපි තව මාස 8කින් 10කින් අරමුණ ඉටු කර ගැනීමත් එක්ක අපට ඒ සමූහය තුල අපි රැඳිලා ඉන්නේ අපේ සමූහයෙන් ඉවත් වීමක් සිද්ධ වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඊළඟට ලියාගන්න බොහෝ වෙල මෙහෙම ලියාගන්න සමූහයක් ඒකරාශී වීම සඳහා අරමුණක් මෙන්ම නිශ්චිත වේලාවක්, නිශ්චිත තැනක්, නායකත්වයක් සහ අනුගාමිකත්වයක් තිබිය යුතුය. ඒකම ලියා ගන්න. තාක්ෂණික මෙවලම් ඇතිව හෝ නැතිව තාක්ෂණික මෙවලම් ඇතිව හෝ නැතිව තාක්ෂණික මෙවලම් ඇතිව හෝ නැතිව සමූහ sannivedanaya ක්‍රියාත්මක කළ හැකිය. මරණාධාර සමිති, දායක සභාව, පන්ති කාමරයක්, මේට නිදසුන් ලෙස ගත හැකිය.
බොහෝ විට මේක තමත් වැදගත් කතන්දරයක් මේකට කණ්ඩායම් තුල බොහෝ විට කණ්ඩායම් තුල සමාන සිතුම් පැතුම් අය ඒකරාශී වීම මත කල්ලි නිර්මාණය විය හැකිය. සමාන සිතුම් පැතුම් අය ඒකරාශී වීම මත කල්ලි නිර්මාණය වෙන්න පුළුවන්. කල්ලි නිර්මාණය වෙන්න පුළුවන්. එය ස්වභාවික තත්ත්වයක් වුවත් ඒක ස්වභාවික තත්ත්වයක් වුණත් හරි එය ස්වභාවික තත්ත්වයක් වුවත් ඇතැම් විට සමූහයේ පැවැත්මට බාධාකාරී විය හැකිය. ඇතැම් වෙලාවට සමූහයේ පැවැත්මට බාධාකාරී වෙන්න පුළුවන්. මම ඒ ටික කියලා දෙන්නම වෙනවා. ඒක ටිකක් වගකීමෙන් අහගන්න වෙනවා. පුතේ මේ කණ්ඩායමක් තුල සාමාන්‍යයෙන් කල්ලි කියන එක හැදෙන්න පුළුවන්. එතකොට අපි දන්න මරණාධාර සමිතියේ උනත් සමාන සිතුම් පැතුම් තියෙන අය එකට වාඩි වෙනවා, එකට ගනුදෙනු කරනවා, එකට තීරණ ගන්නවා. හොඳ වුණත් නරක වුණත් සමහර වෙලාවට ඒ කල්ලිය මොකක් හරි දෙයක් යෝජනා කරාම ඒ කල්ලියේ මතය සනාථ කරගන්න සම්මත කරගන්න උත්සාහ දරනවා. ඒක පුතේ සිල් ගන්න ගියාම උපාසකම්මල අතරක් තියෙනව නැත්තේ නේ. සිල් ගන්න ගිහිල්ලා තැනක ඉඳ ගන්න ගියාම පැදුර දා ගන්න ගියාම අනිත් උපාසකම්මා කියන මෙතන අරයා ඉන්නවා, මෙතන අරයා ඉන්නවා, මෙතන අරයා ඉන්නවා, මෙතන අපේ එක්කෙනෙක් ඉන්නවා. අපිත් එක්ක ඉන්න කෙනෙක් මෙතන ඉන්නවා. එහෙමද නැද්ද? ඔව් සර්. එහෙම තියනවද නැද්ද? තියෙනවා සර්. අනිවාර්යෙන් තියෙනවා. ඒතර පන්ති කාමරේ ඔයාලගේ ඉස්කෝලේ පන්ති කාමරේ පුතේ ඔයාලට කල්ලියක් ඉන්නවා. ඔයාලා හැමෝටම කල්ලියක් ඉන්නේ. කල්ලියට එකපාර චූබර වෙනවා. ඒ කල්ලියට එකපාර වතුර තිබ්බහ වෙනවා. ඒ කල්ලියට එකපාර රස්ති ආදුවක් ගහන්න යන්න. ඒ කල්ලියට බඩගිනි වෙනකොට කැන්ටින් එක පැත්තේ රවුමක් ගහන්න යන්න. සාමාන්‍ය එහෙම වෙනවද නැද්ද? ඊළඟට හොඳ වුණත් නරක වුණත් ඒ කල්ලිය යම් කිසි දෙයක් නියෝජනය කරනවා නම් නැත්නම් ඒ කල්ලිය යම් ආකාරයක තීරණයක් ගන්නවා නම් දෙවි හිමියෙන් ඒ වෙනුවෙන් ඔබ පෙනී හිටිනවා. එහෙම නැද්ද? ඔව් සර්. ඒතකොට ඒක සාමාන්‍යම කණ්ඩායම් සංනිවේදනය තුලත් අපි දකින්න ලැබෙනවා. කල්ලි හැදෙන. ඒක ස්වභාවික තත්ත්වයක්. ඒක වළක්වන්න බෑ. අර අපි කියන්නේ එකාත්තේ කුරුල්ලෝ එකට වහනවා වගේ සංනිවේදනයේදී අපි දකින කල්ලි. ඒක කාර්යාල තුලත් ඔය කල්ලි තියෙනවා. ඉස්කෝලේ පන්ති කාමරය තුලත් ඔය කල්ලි තියෙනවා. මරණාධාර සමිතිය තුලත් ඔය කල්ලි තියෙනවා. දායක සභාව තුලත් ඔය කල්ලි තියෙනවා. බණ අහන්න ගියාම උපාසකම්ලානත් ඔය කල්ලි. නිවන්ට යන්න කල්ලියක් කරන් තමයි යන්නේ. හරි. ඒකේ ස්වභාවික තත්ත්වයක්. හැබැයි ඒක එච්චර හොඳ නැහැ. අපිට ඒක වෙනස් කරන්න බෑ. ඒක ස්වභාවිකයි. ආය කතා කරන්නේ ඒක ස්වභාවිකයි. කාටවත් ඒක වෙනස් කරන්න බෑ. හැබැයි ඒ කල්ලිය සමූහයේ පැවැත්ම සඳහා යම් වෙලාවට බාධාකාරී. මොකද ඒ කල්ලියේ බලය මත සමූහයේ පොදු අරමුණු වලට යන්න බැරි වෙනවා. කල්ලිය බලවත්. කල්ලිය බලවත් වුණාම පොදු අරමුණක් හොඳ එකක් වුණත් ඒක කඩා කප්පල් කරන්න අර කල්ලියට පුළුවන්. ඔන්න ඔය කියන භූමිකාව හොඳට අවබෝධ කරගන්න. ඒතර සමූහයක් තුළ කල්ලි ඇතිවීම ස්වභාවික තත්ත්වයක්. ඒක වළක්වන්න බෑ. පාලනය කරන්න පුළුවන්. වළක්වන්න බෑ පාලනය කරන්න පුළුවන්. කල්ලි සමූහයේ පැවැත්මට බාධාකාරී වෙනවා.
හරි ඒකත් අමතක කරන්න එපා. කල්ලි ඇති වෙන්නේ සමාන සිතුම් පැතුම් ඇතිවීම මත. right මම හිතන්නේ ඊට වඩා ඒ ගැන මම ඔබට පැහැදිලි කරලා දෙන්න ඕනේ නෑ. ඒක හොඳින් තේරුම් ගන්න ඇති කියලා හිතෙනවා. තේරුණාද මම ඔය කියපු වචන ටික? ඔව් සර්. ඊළඟට අපිට තියෙන්නේ බලාගන්න මේක වැදගත් භූමිකාව දැන් පැහැදිලි කරා. මේ පිටුවේ තියෙන මේ ඊටමත් ඵලදායි කොටසක්. ඒ ඵලදායි කොටස ගැන මම එහෙම කියන්නේ වෙන මොකටවත් නෙමෙයි දුවේ පුතේ. සමූහ sannivedanaයේදී මේ sannivedakaya සහ ග්‍රාහකයා කියන එක පැහැදිලිවකට බෙදන්න පුළුවන්. පැහැදිලිව බෙදන්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන්. ඒගොල්ලන්ට වෙනම ෆීචර්ස් තියෙනවා. එතකොට දායක සභාවක sannivedakaya ස්වාමින් වහන්සේ ඇතුළු නායකත්වය ගන්න කට්ටිය, මරණාධාර සමිතියක සභාපති භාණ්ඩාගාරික ලේකම් ඇතුළු කණ්ඩායම, පන්ති කාමරයක ගුරුතුමා ඇතුළු ළමයි, කල්ලියක් අපට කණ්ඩායමක sannivedakaya හරියට අඳුර ගන්න පුළුවන්. ඊළඟට ඒකේදීම ග්‍රාහකයා හඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. ග්‍රාහකයා හඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. අපි ඒකත් දන්නවා. ග්‍රාහකයා හඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. ඒතර මේ අයට තියෙන ඩියුටිස් වෙන වෙලා. ඒ ඩියුටිස් මොනවද කියන එක. ඒතර ඔබ හැමදාම ජීවිත කාලේ දැන් කණ්ඩායමක් තුල ග්‍රාහකයෙක් හැටියට ඉන්න වෙනවා. ඔබට කණ්ඩායමක් තුල sannivedaka භූමිකාවේ ඉන්න වෙනවා ජීවිත කාලේ කොයි තැනකද හරි. එහෙනම් එතනදී මේ තියෙන responsibilities කියන එක හඳුනා ගන්න ඕනේ. ඒක තමයි අපේ මේ මාධ්‍ය අධ්‍යයන විෂය ඉගෙන ගැනීම එක භූමිකාවක් නේ. සමාජයට මේක ඉගෙනගෙන යනකොට අපි එතන අපේ භූමිකාව හඳුනගන්න. දැන් මේ sannivedakayaගේ features මොනවද? කණ්ඩායමක් තුල ඉන්න sannivedakayaගේ features ලක්ෂණ මොනවද වෙන්නේ? තරු ලකුණු දාලා ලියා ගන්න පහලට ඒ කොටසේ දැන් කොටස බෙදලා දීලා තියෙන්නේ. ආයෙ බෙද ඉන්න දෙයක් නැහැ. 1 පෙර සූදානම. ඔන්න හරි ලස්සනට එක පැහැදිලි කරනවා. පෙර සූදානම. එතකොට sannivedakayeක් වුණාම දැන් අර දුවපුතේ දැන් පුද්ගලාන්තර sannivedanayේදී අපි පෙර සූදානමක් වෙන්නේ නැහැ. පුද්ගලාන්තර sannivedana අවස්ථානුකූලව අපි sannivedanaya කරන්නේ. නමුත් සමූහ sannivedanaya තුල පෙර සූදානම කියන එක තියෙනවා. පෙර සූදානම කියන එක කියලා කියන්නේ දුවපුතේ හොඳට තේරුම් අරගන්න. ඒ සමූහය වෙනුවෙන් කතා කරන්න ඉන්න එජෙන්ඩා එක න්‍යාය පත්‍රය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඒ Tamanට තියෙන කාල වේලාව අද තියෙන මොනවද අපි කතා කරන්නේ අද වැදගත් වෙන්නේ මොනවද කියන කාරණා පෙර සූදානම අවස්ථාව පිළිබඳ අවබෝධයක් තියන්න. 2 ඉලක්ක ග්‍රාහකයා පිළිබඳ මන අවබෝධයක් තියෙන්න ඕනේ. ඉලක්ක ග්‍රාහකයා පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඉලක්ක ග්‍රාහකයා පිළිබඳ අවබෝධය. ඒ කියන්නේ ඒගොල්ලෝ කොයි කවුද වයස් මට්ටම මොනවද ඒගොල්ලෝගේ අවශ්‍යතා මොනවද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මට හම්බ වෙනවා මීඩියා ළමයි 2023 ළමයි හම්බ වෙනවා 2022 ළමයි හම්බ වෙනවා 2021 ළමයි හම්බ වෙනවා. හරිද? එතකොට ඒ අය 2023 22 21 මට හම්බ වෙනවනේ. එතකොට දැන් ගත්තාම 2021 අවශ්‍යතාවයයි 2022 දරුවන්ගේ අවශ්‍යතාවයයි 2023 දරුවන්ගේ අවශ්‍යතාවය වෙනස්. ඒක sannivedakaya හැටියට මම ඉලක්ක ග්‍රාහකයා පිළිබඳ මන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත් එකක්. තුන්වෙනි එක තමයි නිවැරදිව කාල කළමනාකරණය කරන්න ඕනේ. ඒකේ කාල කළමනාකරණය කියලා කියන්නේ නියමිත වෙලාවට ආරම්භ කරන්න ඕනේ. නියමිත වෙලාවට අවසන් කරන්න ඕනේ. ඒකට අමතරව මේ ඒ Tamanට තියෙන කාලය ඇතුළත Tamanට තියෙන වැඩේ කරන්න ඕනේ. ඔන්න ඔක තමයි වැඩේ. ඒක ඉතාමත් වැදගත් එකක්. හරි.
නිවැරදි කාලකලමනාකරණයේදී අරක තමයි වැදගත්ම දේ. උදාහරණයක් හැටියට Tamanට තියෙන කාලය තුල හරි. ඒතකොට හොඳට තේරුම් ගන්න. දැන් ගොඩක් අය අපි දන්න මේ සමහර රැස්වීම් වලට දේශන වලට ඇවිල්ලා යාලා කියන වචනයක් තියෙනවා. තව වෙලා තිබ්බනම් මට තව ටිකක් කියලා දෙන්න තිබ්බා. නෑ එයා දැනගෙන ආවේ එයාට තියෙන්නේ විනාඩි 20යි එයාට දේශනේ. නැත්නම් එයාට විනාඩි 15යි. නැත්නම් එයාට විනාඩි 30යි. එයාට පැයයි කියලා දන්නවා. ඒතර පුතේ දුවේ මේ කාලකලමනාකරණයේදී එයා දනවා ඒ කාලේදී මම මේ වැඩේ කරන්න ඕනේ කියලා. හැබැයි ඔන්න ඔළුවට ගන්න ආයෙත් ඔළුවට ගන්න. එයා දැනගෙනත් එයා ඒකට සූදානම් වෙලා නැති එක තමයි ඒ වචනේ කියනවා නම් මට තව වෙලා තිබ්බනම් අපරාධය තව ටිකක් කියලා දෙන්න කියලා තිබ්බනම් අයියෝ දන්නෙත් නැතෝ ඒ කියන්නේ එයා වෙන වල්පල් දොඩවලා එයාගේ කාලය නාස්ති කරගත්තා කියන එක තමයි කියන්නේ. ඒ නිසා කාලකලමනාකරණය කළ යුතුයි. ඊළඟ එක තමයි ප්‍රදීපාගාර උපාය මාර්ගය භාවිතා කළ යුතුයි. ප්‍රදීපාගාර උපාය මාර්ගය භාවිතා කිරීම. ප්‍රදීපාගාර උපාය මාර්ගය භාවිතා කිරීම. පුතේ ප්‍රදීපාගාර උපාය මාර්ගය සංනිවේදනයේදී සමූහ සංවේදනයේදී පාවිච්චි කර සංනිවේදකයා මේ ලයිට් හවුස් එකක් ක්‍රියාත්මක වෙන ආකාරයට මෙන්න මේ ආකාරයට ඔඩියන්ස් එක දිහා බලන්න ඕනේ. ඉදිරියේ ඉන්න ඔඩියන්ස් එක දිහා බලන්න ඕනේ. ඒගොල්ලෝගේ අයි කන්ටැක්ට්ස් තියාගන්න ඕනේ කියලා කියන්නේ. ඒක තමයි ප්‍රදීපාගාර. ඇස් සම්බන්ධතාවය හැම කෙනෙක්ටම දෙනෙත් දෙස බලලා කතා කරන්න ඕනේ. හැම කෙනෙක්ගේම මේක ලයිට් හවුස් එක ලයිට් එක ක්‍රියාත්මක වෙන ආකාරයට මේ ආකාරයට එහා මෙහා යන්න ඕනේ. ඒක තමයි ප්‍රදීපාගාර උපාය මාර්ගය. ඊළඟට මේකේ තියෙනවා මේ ග්‍රාහක කේන්ද්‍රීය sannivedanayak කළ යුතුය. ඒකත් ලියාගන්න. ග්‍රාහක කේන්ද්‍රීය sannivedanayak කළ යුතුය. ඔය විභාගවලට ආවේව ඒවා තමයි අපි නම් කරන්නේ. ග්‍රාහක කේන්ද්‍රය. ඒ කියන්නේ හැම වෙලාවෙම ග්‍රාහකයාටම කතා කරන්න ඕනේ. එයාලට කතා කරන්න. එයාලා ඉලක්ක කරගෙන කතා කරන්න. ඒකෙදි මොනවද මේ ග්‍රාහක කේන්ද්‍රයත් එක්ක දැන් පැහැදිලි කරනකොට දැන් මම පන්ති කාමරේට කතා කරනකොට මම කියන දුවේ පුතේ කියලා. එතකොට ඒක ග්‍රාහක කේන්ද්‍රීය භාවයක්. ඊළඟට කතා කරනකොට හාමුදුරුවෝ කතා කරනකොට මේ පින්වත් උපාසක මහත්මීන් කියලා එයා ස්වාමීන් වහන්සේ කතා කරනවා. ඊළඟට දේශපාලඥයෙක් කතා කරනකොට දේශපාලඥයා කතා කරන එක තමුන්නාන්සෙලා. එහෙමත් නැත්නම් දේශපාලඥයෝ කතා කරනවා මේ වෙනම ආකාරයකට. ග්‍රාහක කේන්ද්‍රීය භාවයකට මෙන්න මේ ආකාරයෙන් දැන් ගුරුවරයෙක් ස්වාමීන් වහන්සේ නමක් දේශපාලඥයෙක් කතා කරනකොට ඒගොල්ල ග්‍රාහකයාටම ඍජුව ආමන්ත්‍රණය කිරීම ග්‍රාහක කේන්ද්‍රීය බව. ඊළඟ මේකේ sannivedanayaකට තියෙන තව පොයින්ට් එක තමයි වැදගත් එක. අවශ්‍ය කරන තාක්ෂණික මෙවලම් අවශ්‍ය කරන තාක්ෂණික මෙවලම් සපයා ගැනීම හා ඒවා භාවිත කිරීමට ඇති නිපුණතාවය. ඒවා භාවිත කිරීමට ඇති නිපුණතාවය. ඒ සමූහ sannivedana අවස්ථාව සාර්ථක කරගන්න එයාට ඕන කරන තාක්ෂණික මෙවලම් ප්‍රොජෙක්ට් එකක් ඕනේ. ශබ්ද විකාශන යන්ත්‍රයක් ඕනේ. ඒ වගේ ඒවා එයා දැනගන්න ලැප්ටොප් එකක් ඕනේ. ඒවා දැනගන්න ඕනේ. ඊට පස්සේ ඒවා පාවිච්චි කරන්නත් එයාට නිපුණතාවය තියෙන්න ඕනේ. තිබ්බට වැඩක් නෑ. ඒවා පාවිච්චි කරන්න. ගොඩක් අය අපි දැකලා තියෙනවා සමූහ අවස්ථාවලදී මයික් එක හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ. එතකොට ඒ වගේ දුර්වලතාවයන් මග හැරව ගන්න. ඊළඟට ආකර්ෂණීය කතන විලාශය. සාමාන්‍ය මේ සමූහය ග්‍රහණය කරගන්න, සමූහය අල්ලගන්න, සමූහය කේන්ද්‍ර කරගන්න ආකර්ෂණීය කතන විලාශයක් එයා පාවිච්චි කරන්න ඕනේ. ආකර්ෂණීය කතන විලාශය.
හරි ආකර්ෂණීය කතන විලාශය කියලා කියනකොට ඒ කියන්නේ ඒ ඔඩියන්ස් එක වෙනුවෙන් පාවිච්චි කරන්න ඕන සංවේදන උපාය මාර්ග පාවිච්චි කරාට කමක් නැහැ. ඒවා ඊළඟට ආචාරශීලීභාවය. ආචාරශීලීභාවය කායික වාචික කියන දෙකෙන්ම තියාගන්න ඕනේ. කායික සංවරය සහ වාචික සංවරය. ආචාරශීලීභාවය. පුතේ මේකේ තව තමත් වැදගත් එකක් තියෙනවා මේ වගකීම හා වගවීම. ඒක මම කියලා දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. වගකීම හා වගවීම. සමූහ සංවේදනයේ තියාගන්න ඕන එකක් තමයි වගකීම හා වගවීම. වගකීමක් කියලා කියන්නේ දරුවා අහගන්න. වගකීමක් කියලා කියන්නේ ඒක කොහේ හරි ලියා ගන්න ඕන නම් ලියා ගන්න. තමා වෙත පැවරුණු නිශ්චිත කාර්යයක් ඉටු කිරීම වගකීම. තමා වෙත පැවරුණ නිශ්චිත කාර්යයක් ඉටු කිරීම වගකීම. තමා වෙත පැවරුණු නිශ්චිත කාර්යයක් ඉටු කිරීම වගකීම. වගවීම කියලා කියන්නේ නොපැවරුණු කාර්යයක් කෙරෙහි ඇති කරගන්න බැඳීම. නොපැවරුණු කාර්යයක් කෙරෙහි ඇති කරගන්න බැඳීම. ඒක වගවීම. අපිට පැවරිලා නැහැ. ඩියුටි එකක් පැවරිලා නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් මට පන්ති කාමරයේ තියෙන වගකීමක් එන ළමයිට උගන්වන්න ඕනේ. ඒක වගකීම. පැවරුණු කාර්යයක් කෙරෙහි ඇති කරගන්න බැඳීම. එතකොට දැන් පන්ති කාමරේ ළමයේ කලන්තේ දැම්මොත් මොකද කරන්න ඕනේ කියලා කියන එක අපි හිතමුකෝ මට බැඳිලා නැහැයි කියලා. හැබැයි එහෙම බෑ. මම ඒකටත් බැඳීමක් ඇති කරගන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ වගවීම. නොපැවරුණු කාර්යයක්. ඒක නමුත් අපි ඒකට බැඳීමක් ඇති කරගන්න. නොපැවරුණු කාර්යයක් කරේ ඇති කරගන්න බැඳීම වගවීම. දැන් පැහැදිලි. පුතේදුවේ ඊළඟට මේ ඒකෙම අපි දන්නවා සටහනේම අරගෙන තියෙන මේ ග්‍රාහකයා ගැනත් අපි තොරතුරු ගොන්නක් අරන් තියෙනවා. බලාගන්න. ග්‍රාහකයා ගැන අරන් තියෙන තොරතුරු ගොන්නේ සමූහයක් තුළ ග්‍රාහකයා කොහොමද ඉන්න ඕනේ කියන කාරණේ. එක සාවධානව සවන් දීම. ඒක ඉතාමත් වැදගත්. ඔබ නියෝජනය කරන ඕනෑම භූමිකාවක් තුළ ඔබ කළ යුතු දෙයක් තමයි සාවධානව සවන් දීම. දෙක ඵලදායි ප්‍රතිචාර දක්වන්න ඕනේ. ඔන්න සමූහයක ඉන්නවා නම් කළ යුතු දෙයක් තමයි ඵලදායි ප්‍රතිචාර දැක්වීම. ඵලදායි ප්‍රතිචාර දැක්වීම. අපි කියන්නේ ප්‍රශස්ත ප්‍රතිචාර දැක්වීම කියලා කියන්නේත් ඒක. ඵලදායි ප්‍රතිචාර දැක්වීම. පුතේ තුන්වෙනි එක තමයි නායකත්වයට අවනත වීම. නායකත්වයට අවනත වෙන්න ඕනේ. අපි නායකත්වයට අවනත වීම කරන්න ඕනේ. හතරවෙනි එක තමයි ගැටලු ඇති තැන් පැහැදිලි කරවා ගැනීම. අන්න අපි ඒකට විශේෂ අවස්ථාවකුත් දීලා තියෙනවා ඔයාලට. ගැටලු ඇති තැන් පැහැදිලි කර ගැනීම. ඒක ඉතාමත් වැදගත් එකක්. ඒ කියන්නේ සමූහයක් තුළ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක කඩාකප්පල් කිරීමක් හැටියට අපි සලකන්නේ. ඒක අපි සලකන්නේ ඒක හොඳ දෙයක් හැටියට. ගැටලු තියෙන තැනක් තියෙනවා මොනවා හරි ඒක ඉතාමත් වගකීමෙන් පැහැදිලි කරගත යුතුමයි. ඊළඟ එක තමයි සමූහයේ සමාජිකයන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කර ගැනීම. සමූහයේ සමාජිකයන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කර ගැනීම. සමූහයේ සමාජිකයන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කර ගැනීම. ඊළඟ එක තමයි
බහුතර මතයට ගරු කිරීම. ඒක තාමත් වැදගත් එකක්. ඒ කියන්නේ බහුතර මතයක් තියෙනවා නම් ඒක අපේට අදාළ ඒ කියන්නේ ඒක අපි නියෝජනය කරන මතයට පටහැනි නම් ඒ කියන්නේ ගොඩක් අය යම් මතයක ඉන්න හැබැයි මම ඒකට එකඟ නැහැ. නමුත් මම හිස නම ආචාර කරන්න ඕනේ ඒ බහුතර මතයට. බහුතර මතයට ගරු කිරීම ඒක තාමත් වැදගත් දෙයක්. බහුතර මතයට ගරු කිරීම. හරි. ඊළඟ එක තමයි අනවශ්‍ය බාධා නොකිරීම. අනවශ්‍ය බාධා ඇති නොකිරීම. ග්‍රාහකයාගේ අන්තේනුත් තියෙන දරුවනේ ආචාරශීලීත්වය කියන කාරණේ. ආචාරශීලීත්වය කියන කාරණේ තියෙනවා. ඒක තමයි වැදගත් එකක්. එතන ආචාරශීලීත්වය කියනකොට එතනදී කායික සහ වාචික සම්වරය ඉඳගෙන ඉන්නේවා ඊළඟට ක්‍රියාත්මක වෙනේවා ඒ කියන්නේ අනික් අයට බාධා නොවන වැඩ කරන එක. පුතේ මේ සමූහ සංවේදනයේ ලක්ෂණ ටික ටගල බලා ගන්න. එක අරමුණක් වෙනුවෙන් පිරිසක් සහභාගී වෙයි ලියා ගන්න එක. ඒක ලක්ෂණය. ආයත් කියනකො සර්. එක අරමුණක් වෙනුවෙන් පිරිසක් සහභාගී වෙයි. දෙක නායකත්වය හා අනුගාමිකත්වය පැහැදිලිව හඳුනාගත හැක. දෙක නායකත්වය හා අනුගාමිකත්වය පැහැදිලිව හඳුනාගත හැක. තුන විධිමත් සැලැස්මක් මත ක්‍රියාත්මක වේ. සමූහ සංවේදනයේ විධිමත් සැලැස්මක් මත ක්‍රියාත්මක වෙනවා. ඊළඟට සමූහ සංවේදනය නිශ්චිත තැනක් වේලාවක් අරමුණක් මත ඒක ලියා ගන්න වෙනවා. නිශ්චිත තැනක් වේලාවක් අරමුණක් මත ගොඩ නැගෙනවා. ඒක ලක්ෂණයක්. නිශ්චිත තැනක් වේලාවක් අරමුණක් මත ගොඩ නැගෙනවා. ඒක ලක්ෂණයක්. ඊළඟ එක තමයි අරමුණක් ඉටු කර ගැනීම සඳහා සමූහය පෙනී සිටීම. අරමුණක් ඉටු කර ගැනීම සඳහා සමූහය පෙනී සිටීම. අරමුණක් ඉටු කර ගැනීම සඳහා සමූහය පෙනී සිටීම. හරි ඊළඟ එක තමයි ලක්ෂණයක් තමයි ඊළඟට සමාජීය පොදු කාර්යයන්
වෙනුවෙන් ක්‍රියාත්මක වීම. ඒක ප්‍රයෝජන වලටත් ගන්න පුළුවන්. වෙනුවෙන් ක්‍රියාත්මක වීම. සමාජීය පොදු කාර්යයන් වෙනුවෙන් යොදාගත හැකි වීම. ඒක ප්‍රයෝජන වලටත් ගන්න පුළුවන්. සමාජීය පොදු කාර්යයන් වලට මේක යොදා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට තියෙන දේ පුතේ මේ එකේ පොඩි වෙලාවයි අපට ඕන වෙන්නේ මේ ප්‍රයෝජන කීපයක් තියෙන අපේ වෙලාවත් ඉමු බලන්න. පුතේ සමූහ sannivedanaye අපි ගන්න ප්‍රයෝජන මොනවද කියන එක අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. එක තමයි මෙන්න මේක ලියා ගන්න. දැනුම හුවමාරු කර ගැනීමට තෝතැන්නක් වීම හොඳ තැනක් වෙනවා. දැනුම හුවමාරු කර ගැනීමට තෝතැන්නක් වීම. දෙවෙනි එක තමයි සමූහය තුලදී Tamanගේ කුසලතා වර්ධනය කර ගැනීමට අවකාශ ලැබීම. ඒක තාමත් වැදගත් එකක්. සමූහයන් තුල Tamanගේ කුසලතා. පුතේ මේ නිබන්ධන අතර තුන්වෙනි නිබන්ධය කියලා කියන්නේ මීඩියා වල අත්පොත වගේ එකක් ඈ. ඒක අමතක කරන්න එපා. මොකද ඒකේ වර්ගීකරණය ස්වරූප ආකෘති කියන වැදගත් පාඩම් එකක තුනක් ඒක ඇතුළත් කරනවා අපි. තුන්වෙනි එක මේ අපි දෙවෙනි එක කිව්වේ බලාගන්න. සමූහයක් තුළ පුද්ගල කුසලතාවයන් වර්ධනය කර ගැනීමට හැකියාවක් ඇත. සමූහයක් තුළ පුද්ගල කුසලතාවයන් වර්ධනය කර ගැනීමට හැකියාවක් ඇත. හරි. පුද්ගල කුසලතාවයන් වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒක ඉතාමත් වැදගත් එකනේ. පුතේ ඒක මම පැහැදිලි කරොත් එහෙම අපි දැන් කත්තිකත්වයේ වර්ධනය කරගන්නේ ලේඛන කුසලතාවයේ වර්ධනය කරගන්නේ ඊළඟට ගත්තාම අනෙකුත් sannivedana කුසලතාවයන් වන රංගනය ගායනය වගේ ඒවා සමූහයක් වෙන්නේ. මම හිතන්නේ පාසලේ සාහිත්‍ය සමිතිය කියලා කියන්නේ තෙවන් සමූහයක්. ඒකට ඒ වගේ ඒවාදී අපි කරේ අපේ ටැලන්ට් එක වර්ධනය කරගත්තා. ඒක සමූහ sannivedanaෙන් අපට ලැබෙන ඉවසීම අන්මත වලට ගරු කිරීම මේ සියල්ල අපට ලැබෙන කුසලතා. ඊළඟට සමාජීය වශයෙන් බලය පෙන්වීමට සමූහයට හැකියාවක් ලැබීම. ඒක හරි වැදගත් එකක්. සුළුවෙන් හිතන්නවත් එපා ඒක. සමාජීය වශයෙන් බලය පෙන්වීමට සමූහයට හැකියාවක් තියෙනවා. සමාජීය වශයෙන් බලය පෙන්වන්න. ඒ කියන්නේ කිසියම් ආකාරයක මතවාදයක් සම්බන්ධයෙන් කිසියම් ආකාරයක විරෝධතාවයක් සම්බන්ධයෙන් මාර්ගයක් හදලා දෙන්න කියන එකක් සම්බන්ධයෙන් පාසලකට වෙන අකටයුත්තක් වළක්වා ගන්න එක සම්බන්ධයෙන් ඊළඟට ගත්තාම කිසියම් අසාධාරණ ක්‍රියාවකට එරෙහි වීමට විරෝධය පෑමට මේ බලය කියන එක පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඕනෑම දෙයකට සමහර වෙලාවට පාසලට ගොඩනැගිල්ලක් ඉල්ලන්න පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ බලය පෙන්වනවා. සමහර වෙලාවට ගමට පාර හදලා දෙන්න කියන එකට මරණාධාර සමිතිය බලය පෙන්වනවා. මෙන්න මේ ආකාරයේ බලය පෙන්වලා යම්කිසි ක්‍රියාකාරකමක අවධානය දිනා ගන්නට සමූහ sannivedanaට හැකියාව ලැබෙනවා. සමාජීය බලය පෙන්වන්න පුළුවන්. ලිපි මගින්, උද්ඝෝෂණ ව්‍යාපාර මගින්, එහෙමත් නැත්නම් අපි කියන්නේ කොහේ හරි ගිහිල්ලා පාසලට ගුරුවරයෙක් ලබා ගන්න උනත් මේ බලය පෙන්වන්න පුළුවන්. ඊළඟට දැනුම සම්පත් යනාදී අන්‍යෝන්‍ය වශයෙන් බෙදාගත හැකි වේදිකාවක් නිර්මාණය වීම. දැනුම සම්පත් යනාදී අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා අතර බෙදා ගන්න වේදිකාවක් සමූහය තුළ නිර්මාණය වෙනවා. ඊළඟට දැනුම සම්පත් යනාදී බෙදා හදා ගැනීමට වේදිකාවක් නිර්මාණය වීම. ඊළඟට
මේක වැදගත් එකක්. පොදු කාර්ය ලිව්වද දන්නේ බලන්න. පොදු කාර්යයන් ඉටු කර ගැනීමේදී පොදු කාර්යයන් ඉටු කර ගැනීමේදී පොදු කාර්යයන් කියලා කියන්නේ පාරක්, වැවක, ගමක, පාසලක, ඒ වගේ වනේ පන්සලක පොදු කාර්යයන් ඉටු කර ගැනීමේදී සුදුසුම sannivedana වර්ගීකරණය වීම. පොදු කාර්යයකදී සුදුසුම sannivedana වර්ගීකරණය වීම. ඊළඟට මේක වැදගත් එකක්. ඒකත් තේරුම් ගන්න. මතවාද ගණනාවක් අතරින් ඒක තේරුම් අරගන්නම වෙන එකක්. ප්‍රශස්තම මතවාදය. ප්‍රශස්ත කියලා කියන්නේ හොඳ කියන එකනේ දුවේ පුතේ. ප්‍රශස්තම මතවාදය විනිශ්චය කිරීමට. ප්‍රශස්තම මතවාදය විනිශ්චය කිරීමට. මතවාද ගොන්නක් අතරින් ප්‍රශස්තම මතවාදය විනිශ්චය කිරීමට මතවාද ගොන්නක් අතරින් ප්‍රශස්තම මතවාදය විනිශ්චය කිරීමට අවස්ථාවක් ලැබීම. ඒ කියන්නේ මතවාද ගොන්නක් අතරින් ඒක අපි කොහොමද තේරුම් ගන්නේ? දැන් එක එක්කෙනා එක එක මත දරනවා. එක එක්කෙනා එක එක මත දරනවා. ඒ මත දරනකොට මම එකක් දරනවා, තව කෙනෙක් තව මතයක් දරනවා. මෙහෙම ඉදිරිපත් කරනවා. මේ ඉදිරිපත් කරන මේක වේදිකාවකට ඉදිරිපත් වෙන්නේ. එහෙමත් අපි කියන platform එකකට ඉදිරිපත් වෙන්නේ. කණ්ඩායමකට ඉදිරිපත් වෙන්නේ. එතනදී ඒවා අතරින් සාධනීයම, ගුණාත්මකම, හොඳම මතවාදය මොකක්ද කියලා සමහරට එකක් දෙකක් එකතු කරලා වෙනවා. සංවර්ධනය කරලා වෙනවා. නැත්නම් මම ඉදිරිපත් කරපෙකට වඩා වෙනත් අයෙක් ඉදිරිපත් කරපෙක හොඳ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ සාධනීයම මතවාදය හඳුනාගෙන ඒ ක්‍රියාවට නැංවීමට යොදාගත හැකි sannivedana අවස්ථාවක් ඇටියට මේ සමූහ sannivedana ප්‍රයෝජනවත් වෙනවා. ඔබට එතන මොනවා හරි ගැටලු තියෙනවද දරුවනේ? ඔබට එතන මොනවා හරි ගැටලුවක් තියෙනවද? සර් පොදු කාර්යයන් ඉටු කර ගැනීමේදී සුසුම sannivedana වර්ගයීම කියන එක මේ ලක්ෂණයක් විදිහට ගන්න. ඔව් ලක්ෂණයක්ද ප්‍රයෝජනයක්ද අපි. ඒ කියන්නේ දැන් මට ඒක හරි ඒක අපිට ලක්ෂණයකට වඩා ඒක ප්‍රයෝජනයක් මම කියන්නේ. දැන් ඇයි දන්නවද? ඔයා යෝජනා කරන එක හරි. නමුත් දැන් අපි මෙහෙම කල්පනා කරන්නකො. දැන් පොදු කාර්යයක් ඉටු කර ගන්නකොට මම තනියෙන් ගිහිල්ලා හරි අපි දෙන්නෙක් කතා කරලා හරි ඒක ඉෂ්ට කර ගන්නවට වඩා අර බලය කණ්ඩායමක් හැටියට ලියුමක් දීලා කණ්ඩායමක් හැටියට සහභාගී වෙලා ඉස්කෝලේට ගුරුවරයෙක් ගන්න ඕනේ. මම ගිහිල්ලා තනියෙන් කතා කරලා ගුරුවරයෙක් ගන්නවට වඩා අපට ලේසි වෙන්නේ කොහොමද? සමූහයක් එක්ක ගිහින්. ඒක තමයි. එතකොට ඒක අර ඒක ප්‍රයෝජනයක් හැටියට අපිට ඒක පෙන්න ගන්න පුළුවන්. ඒ නිසා ඒක අපිට කරගන්න පුළුවන් වුණා. ඒක අපිට හරි ප්‍රයෝජනවත් වුණා. අන්න ඒ කතාවනේ අපි මෙතන කියන්නේ. තේරුණේ නැද්ද? හරි සර් පැහැදිලි. හරි. අනේ හොඳයි ප්‍රශ්න අහන එක හරි සතුටුයි ඈ. අපි එහෙම සංවාද මණ්ඩපයකට එන්නම ඕනේ. තවත් ඒ වගේ ප්‍රශ්න තියෙනවා අහන්න බලන්න මෙතන. ඔව් එතකොට මේ දැන් ඔයාලට ඒක හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. දුවේ පුතේ මේ අමතක කරන්න එපා. මේ නිබන්ධය තව අපිට පිටු කීපයක් තියෙනවා. මොකද මම හිතන්නේ ඔබේ නිබන්ධ අතර තවත් ඉහළ පිටු ගාණක් තියෙන නිබන්ධයක් තමයි මේ නිබන්ධ. පිටු අංක 40කින් සමන්විතයි. දැනට අපි මේක ඉවර කරගෙන තියෙන්නේ පිටු අංක 12ක් විතරයි. එතකොට ඉතිරිවත් අපි ලස්සට කරගෙන යනවා. මම වගකීමෙන්ම කියන මේ වැඩිම ප්‍රශ්න ගාණක් අහන පාඩම තමයි මේක. එතකොට මොනම හේතුවකටත් මේ පාඩම ගිලිහෙන්න දෙන්න එපා. මම ගොඩක් වෙලාවට ඊළඟ මාසේ වැඩපොත ඔයාලට නිර්මාණය කරන්න හිතාගෙන ඉන්නෙත් මේ නිබන්ධය මුල් කරගෙන එතකොට ගොඩක් වෙලාවට ප්‍රශ්න සියල්ල කෙටි ප්‍රශ්න සියල්ල මේ නිබන්ධය මුල් කරගෙන නිර්මාණය වෙයි කියලා මම විශ්වාස කරනවා. එතකොට ඔබට පුළුවන්කමක් තියෙනවා මේකත් එක්ක එන්ජොයි කරන්න. එන්ජොයි කරනවා කියලා කියන්නේ හැල හැප්පීම් වලට නිරත වෙන්න ලියන්න. සමහරට ලියපු ප්‍රශ්න හම්බෙන්නත් පුළුවන්. ඒවා එච්චර කලබල වෙන්න එපා. නැවත ලියන්න. පුතේ දුවේ
මම හැම වෙලාවෙම මතක් කරන දේ තමයි ඔබ විවේක වේලාවේදී පාඩම් කරන එක නෙමෙයි කරන්න. ඔබ විවේක වේලාවේදී මිනිත්තු 3ක් වෙන් කරගෙන ඡේදයක් ලියන එක තමයි කරන්න ඕනේ. එතකොට හැම වෙලාවෙම අපි දන්නවා ප්‍රශ්නයක අණු කොටසකට ගන්න තියෙන කාලය ගොඩක් වෙලාවට 3, 6, 9, 12 එහෙම නැත්නම් 15 වගේ ඒවට බෙදිලා යන්නේ. එහෙම වුණාම අපි දන්න එක ඡේදයක් රූල් 8ක් 10ක් ලියන්න ඕනේ. රූල් 8 10 මිනිත්තු 3ක් ඇතුළත ලියා ගන්න එක තමයි අපේ ටැලන්ට් එක ශක්තියතාවය. ඒක කරගන්න එක දිනනවා නැත්නම් පරදිනවා. මොනවද දැන් ඔබ ඒ සඳහා උත්සාහයෙන් දරන්නෙම නැද්ද? දරලා තියෙනවද? දැන් ඔයාලට මට ලියපු උත්තර බලන්න එහෙම දෙන්න පුළුවන්ද කිසිම බයක් සැකක් නැතුව? දුවේ පුතේ ඔයාලා දැන් ලියලා තියෙන වැඩ කරලා තියෙනවා මට බලන්න දෙන්න පුළුවන්ද? වැඩපොත් කම්ප්ලීට්ද? ඔව් සර්. ඒ කියන්නේ වැඩපොත් දැන් මම අහනවා හොඳයි ඒ දුව. ඒකට උත්තරයක් හරි දුන්නානේ. එතකොට මම ඊළඟට අහන ප්‍රශ්න තමයි වැඩපොත් ලියනකොට කාලය කියන එක ප්‍රමාණවත්ද දැන්? ඒ කියන්නේ මිනිත්තු 35කින් ලියන්න පුළුවන් උත්තරයක් ප්‍රශ්නෙකට. පුළුවන් සර්. ඔව් very good. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි මේ ඒ ලියන එක අර දීලා තියෙන ඉඩ ප්‍රමාණයට හෝ ඊට ඉක්මවා යන්න ලියන්න ඕනේ. ඒක අවමය ඔය දීලා තියෙන අවමය ඕක ඉක්මවා යන්න ලියන්න ඕනේ. එහෙම ලියවෙනවද? ඔව් සර්. ඒක පුතේ ඔක රටාවක්. ඒ රටාව අල්ලගත්ත කෙනා ඕකේ දුවන්න ඕනේ. ඒකේ තමයි යන්න ඕනේ. ඒ යනකොට ආයේ කිසි කරදරයක් නැහැ. ඔබ වාර විභාග වලට ඉදිරිපත් වෙලා බලන්න වෙන අවුරුදු වල වාර විභාග වලට වඩා ඉස්සරහ ලියන වාර විභාග ඔබට මහා දැවැන්ත විප්ලවීය වෙනසක් කරන්න පුළුවන්. ලකුණු අතරට එන්න පුළුවන්. ඒක තමයි ජයග්‍රහණය. අපේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී හිටිමු කියන කාරණා. එහෙමනම් මේ ආයෙත් ඔබට ඉදිරියේදී පන්තිය සුපුරුදු විදිහට පැවැත්වෙනවා. භෞතික පන්තියට එනවා නම් ඔබට භෞතික පන්තියේ පුනරීක්ෂණයේ තියෙන නැත්නම් අඟහරුවාදා දවසේ මම ඒක නම් කරලා දාන්නම්. ලබන මාසෙට තමයි වක්කුණු සැලසුම් වෙන්නේ. එහෙමනම් අද දවසට අපි සමුගෙන යමු. ආයුබෝවන් තෙරුවන් සරණයි. I want to